वर्षයේ ඔක්තෝබර් මාසයේ 14 වෙනි බදාදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5:30ට ආරම්භ වෙන විභංග ප්‍රකරණ ග්‍රන්ථ රත්නය අනුසාරයෙන් කෙරෙන ධර්ම සාකච්ඡාවටයි අපිට එකතු වෙන්නේ. අදත් අපිට විභංග ප්‍රකරණ ධර්ම ග්‍රන්ථයේ කරුණු පැහැදිලි කර දීම සඳහා ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා ප්‍රියන්ති විද්‍යාරත්න මහත්මිය. ප්‍රියන්ති මහත්මිය ඔබතුමියව ඉතාමත්ම ගෞරවයෙන් මේ ධම් සභාවට පිළිගන්නවා. ඒ වගේම ඔබතුමීට යොමු වෙනවා අද දවසට නියමිත දහම් කොටස අපිට මතු කර දෙන්න ලෙසට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි වන්දනා කරලා ඉමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. මිස් මේ ඩිවයිස් එකට මොන හරි ෆෑන් එකක් මොන හරි වදිනවද? ෆෑන් එකක් නම් වදිනවා. ගමනු මහත්මයා ඔබතුමාගේත් වීඩියෝ කොන් වෙලා තිබුණා ඔෆ් කරගන්න. හොඳයි මම හිතන්නේ. දැන් හරි. හරිනේ. එහෙනම් අපි විභංග ප්‍රකරණයේ සතිපට්ඨාන විභංගයේ ගිය සතියේ චිත්තානුපස්සනාව වෙනකන් අවසන් කරා මං හිතන්නේ. හරි නේද? අද අපිට කරන්න තියෙන්නේ ධම්මානුපස්සනාව. එතකොට අපි ධම්මානුපස්සනාව පටන් ගමු. අපි පෙළ පොතේ බලමු. බලලා ඊට පස්සේ අපි අට කතාවෙන් යම් කරුණු සාකච්ඡා කරමු. ශ්‍රීමති මහත්මියට පුළුවන් ද වෙනද වගේම අපිට අද ෂෙයා කරන්න පොත? 351 වෙනි පිටුව 461 ඡේදය. හොඳයි මහත්මිය. පාලි පැත්ත තියන්න මම සිංහල පැත්තෙන් කියවන්නම්. අවශ්‍ය තැන්වල පාලි පැත්තට යමු. ඊසෙයින් මහන තමාගේ නීවරණාදී දැන් මෙතන ධර්මයන්හි කිව්වම ඇත්තටම මෙතන පෙළ පොතේ මුලින් කතා කරන්නේ නීවරණ ධර්ම, ඊට පස්සේ බොජ්ජංග ධර්ම. අතර මේ පබ්බ දෙක තමයි සතිපට්ඨාන විභංග ප්‍රකරණේ කතා කරලා තින්නේ. නමුත් අපි දන්නවා සතිපට්ඨාන සූත්‍රයේ පබ්බ පහක් තියෙනවා. නීවරණ පබ්බය, පාදාන ස්කන්ධ පබ්බය, ආයතන, බොජ්ජංග, සච්ච. ස්කන්ධ පබ්බය සච්ච. හරි නේද මාත්මිය? හරි. ස්කන්ධ, ආයතන, නීවරණ, චතුරාර්ය සත්‍ය. බොජ්ජංගක් තියෙනවානේ. බොජ්ජංග තියෙන බොජ්ජංගයි. එතකොට අපිට මේ සතිපට්ඨාන විභංගයේ විභංග ප්‍රකරණේ කතා කරන්නේ පබ්බ දෙකයි, නීවරණ පබ්බයයි, බොජ්ජංග පබ්බයයි පමණයි. දැන් මේ 461 ඡේදයෙන් අපිට මේ පේන ස්ක්‍රීන් එකේ පේන්නේ නීවරණ පබ්බේ ආරම්භ කරලා තියෙන ආකාරය. ඒකට මහන තමාගේ නීවරණ ආදී ධර්මයන්හි ධර්මාදර්ශීය විශේෂයත් අතංච බික්ඛු අජ්ජත්තං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ඉද බික්ඛු සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ කියන්නේ ඇති බව, විද්‍යමාන බව, අධ්‍යාත්මෙහි විද්‍යමාන වූ කාමච්ඡන්ද නීවරණය මාගේ අධ්‍යාත්මෙහි කාමච්ඡන්ද නීවරණය ඇතැයි දැනගනි. අපි මේක දිගටම කියවලා ඊට පස්සේ විස්තර කරමු. අධ්‍යාත්මෙහි අවිද්‍යමාන වූ නැති වූ කාමච්ඡන්දේ මාගේ අධ්‍යාත්මේ කාමච්ඡන්දේ නැතැයි දැනගනි. නූපන් කාමච්ඡන්දයාගේ ඉපදීම යම් කරුණකින් වේනම් එයද දැනගනි. උපන් කාමච්ඡන්දයාගේ ප්‍රහාණය යම් කරුණකින් වේනම් එයද දැනගනි. ප්‍රහීන වූ කාමච්ඡන්දයාගේ මතු නොඉපදීමේ යම් කරුණකින් වේනම් එයද දැනගනි. දැන් මෙතන ඇත්තටම අපි පාලි පැත්තේ කතා කරොත් අජ්ජත්තං කාමච්ඡන්ද අත්ති මේ ඇති බව, අජ්ජත්තං කාමච්ඡන්ද පජානාති
ඊළඟට කියනවා අජත්තං කාමච්ඡන්දය නැති මේ නැති බව. ඊළඟට කාමච්ඡන්දේ උපාදෝ උපදින බව, කාමච්ඡන්දේ පහානං ප්‍රහීන වන බව, ආයතින් අනුපාදෝ කියන්නේ නැවත නූපදින බව. මෙන්න මේ කරුණු පහ තමයි අපිට විස්තර කරන්නේ කාමච්ඡන්දේ ඇති බව, කාමච්ඡන්දේ නැති බව, කාමච්ඡන්දේ උපදින බව, ප්‍රහීන වන බව සහ මතු නොඉපදීම කියන කරුණු පහක් ගැන තමයි මේ කාමච්ඡන්ද ආදී නීවරණ වල කතා කරන්නේ. ඒකට අපි කාමච්ඡන්ද නීවරණේ ගත්තම දැන් මෙතන ඊට පස්සේ ඡේදේ කියන්නේ ඒ විදිහටම ව්‍යාපාද නීවරණය පේයාලමෙන් දක්වන්නේ තීන මිද්ද නීවරණය, උද්ධච්ච කුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය ඒ විදිහට මගේ අධ්‍යාත්මෙහි, ඒ කියන්නේ මගේ තමන්ගේ సంతානේ මේ නීවරණ ධර්ම අර කරුණු පහ ඇති බව, නැති බව, උපදින බව, ප්‍රහාණය වන බව, මතු නොයිපදීම් වශයෙන් මෙන්න මේ ටික දැනගන්නවයි කියන එක තමයි මේ 461 ඡේදයේ සඳහන් කරන්නේ. එතකොට මේක අපි අර්ථ කතාව පොඩ්ඩක් බැලුවොත් පිටුව ගන්න ඕනේ නැහැ මහත්මිය, මම කියවන්නම්. අර්ථ කතාවේ පිටු 222 223 පිටු වල පටන් ගන්නේ. මෙතන වැදගත් කරුණු කීපයක් විතරක් මම කියන්නම්. යම් කරුණකින් කාමච්ඡන්දේ ඉපදුනේ වේ. ඒ කරුණ දණීයයි දත යුතුය. මේක කියන්නේ මේ ඉපදුනයි කියන්නේ සුබ නිමිත්ත, එහි සුබ නිමිත්තේ නුනුවණින් මෙනෙහි කිරීම. නුනුවණින් මෙනෙහි කිරීම තමයි මෙතන විස්තර කරන්නේ. අමාර්ගයෙන් සිහි කිරීම අනිත්‍යෙහි නිට්ටයයි, දුකෙහි සැපයයි, අනාත්මෙහි ආත්මයයි, අසුභෙහි සුභයයි. ඒ කියන්නේ මෙතන නුනුවණින් මෙනෙහි කිරීම කියන එකම විස්තර කරනවා අනිත්‍යේ නිට්ටය කියලා, දුකේ සැප කියලා, අනාත්මෙහි ආත්මය කියලා, අසුභෙහි සුභ කියලා මෙනෙහි කිරීම තමයි නුනුවණින් මෙනෙහි කිරීම කියන එක අට කතාවේ 222 පිටුවේ අවසානයේ විස්තර කරන්නේ. එහි බහුල වශයෙන් පවතින විට කාමච්ඡන්දේ උපදී. දැන් මේ නුනුවණින් මෙනෙහි කිරීම බහුල වශයෙන් පවතිනකොට කාමච්ඡන්දේ උපදී. ඔය ආකාරයට විස්තර කරලා ඊළඟට කියනවා අසුබ නිමිත්තෙහි නුවණින් මෙනෙහි කරන්නාට කාමච්ඡන්දේ ප්‍රහීන වේ. නුනුවණින් මෙනෙහි කරන්නාට කාමච්ඡන්දේ උපදී, නුවණින් මෙනෙහි කරන්නාට කාමච්ඡන්දේ ප්‍රහීන වේ. ඒ විදිහටම තමයි අනිත්‍යෙහි අනිත්‍යයයි, දුකෙහි දුකයයි, අනාත්මෙහි අනාත්මයයි, අසුභේ අසුභයයි කියලා නුවණින් මෙනෙහි කරන පුද්ගලයාට කාමච්ඡන්දය ප්‍රහීන වෙනවා. එය බහුල වශයෙන් පවතින විට කාමච්ඡන්දේ ප්‍රහීන වෙනවා. මේ කියපු කරුණු බහුල වශයෙන් පවතිනකොට කාමච්ඡන්දේ ප්‍රහීන වෙනවා. මෙන්න මේ ආකාරයට තමයි කාමච්ඡන්දේ ඇතිවීම සහ ප්‍රහීන වීම දක්වලා තියෙන්නේ අට කතාවේ විස්තර කරන්නේ. කරුණු හතරකින් අනිත්‍යෙහි නිට්ටය හැටියට, දුකේ සැප හැටියට, අනාත්මෙහි ආත්ම හැටියට, අසුභේ සුභ හැටියට නුනුවණින් මෙනෙහි කිරීම සහ නුවණින් මෙනෙහි කිරීම ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ අසුභේ අසුභ හැටියට, අනිත්‍ය අනිත්‍ය හැටියට එහෙම කරාම කාමච්ඡන්දේ ප්‍රහීන වෙනවා. ඔන්න ওই විදිහට තමයි මේ කාමච්ඡන්දය ඉපදීම සහ ප්‍රහීන වීම විස්තර කරන්නේ. එහි නුවණින් මෙනෙහි කිරීම බහුල වූයේ නූපන් කාමච්ඡන්දේ නොයිපදීම සඳහා, උපන් කාමච්ඡන්දේ ප්‍රහාණය සඳහා, අධික නොවීම සඳහා, මහත් නොවීම සඳහා එයම හේතු වේ. එතකොට ඊට පස්සේ තවත් තියෙනවා කරුණු 6කින් කාමච්ඡන්දේ ප්‍රහාණය පිණිස පවතී. අසුබ නිමිත්ත ඉගෙනීම, අසුබ භාවනාවෙහි යෙදීම, ඉන්ද්‍රියයන් සංවර කර ගැනීම, භෝජනයේ මාත්‍රාක්ෂිතාවේ දැනීම, කලන මිතුරන් ඇති බව, සප්පාය කතා. මේ කරුණු 6 තමයි කියන්නේ මේ කාමච්ඡන්දේ ප්‍රහාණය කරන්න
කළ යුතු දේ ගැන කියන්නේ මෙන්න මේ කරුණු 6 කරාම කාමච්ඡන්දේ ප්‍රහාණය වෙනවයි කියන එක තමයි කතා කරන්නේ. එතකොට ඊට පස්සේ අපිට 461 ඒ යටඡේදයේ දක්වන්නේ ඊළඟ නීවරණ ටික. ඒ ආකාරයටම තමයි විස්තර කරන්නේ මම මේ අට කතාවෙන් කියන්නේ. පටිඝ නිමිත්තෙහි නුනුවණින් මෙනෙහි කිරීමෙන් ව්‍යාපාදේ උපදී. ඒ විදිහටම තමයි විස්තර කරන්නේ. ඊළඟට මෙතන කරුණු 6ක් කියනවා ප්‍රහාණය වෙන්න මෙන්න මේ ආකාරයට. මහණෙනි මෙත්තා චේතෝ විමුක්තියක් ඇත. එහි නුවණින් මෙනෙහි කිරීම බහුල වූයේ නූපන් ව්‍යාපාදේ නොයිපදීම සඳහා උපන් ව්‍යාපාදේ ප්‍රහාණය සඳහා අධික නොවීමට මහත් නොවීමට එයම හේතු වේ. තවද කරුණු 6 ව්‍යාපාද ප්‍රහාණය පිණිස පවතී. අපි බලමු මේ කරුණු 6 ඉස්සෙල්ලා කාමච්ඡන්දේ කරුණු 6ක් කිව්වා. දැන් මෙතනදී ව්‍යාපාදේ කරුණු 6ක් කියනවා. මේව ටිකක් වෙනස්. මෛත්‍රී නිමිත්ත ඉගෙනීම, මෛත්‍රී භාවනාවේ යෙදීම, කරනු ලබන ක්‍රියාව ප්‍රත්‍යවේක්ෂා කිරීම, නැවත ප්‍රත්‍යවේක්ෂා කිරීම බහුල වීම, කල්යාණ මිත්‍රභාවය, ඊට ගැළපෙන කතා, අර සප්පාය කතා කිව්වේ ගැළපෙන කතා, ඊට ගැළපෙන කතා යන 6 තමයි ව්‍යාපාදය ප්‍රහාණය වෙන්න බහුල නොවෙන්න කළ යුතු කාරණා වෙන්නේ. මේ ආකාරයටම තීන මිද්දේට තියෙනවා කරුණු 6ක්. මම ඒකත් කියන්නම්. තීන මිද්ද ප්‍රහාණය සඳහා කරුණු 6ක් පවතී. මේ කියන්නේ අට කතා 225 වෙනි පිටුවෙන්. අතිභෝජනයේ නිමිති ගැනීම, ඉරියව් මාරු කිරීම, ආලෝක සංඥා මෙනෙහි කිරීම, අභ්‍යවකාශෙහි වාසය කිරීම, කලන මිතුරු බව. සප්පාය කතායයි 6ක් තියෙනවා. මේ අතිභෝජනයේ නිමිති ගැනීම ඇත්තටම ඉතින් භෝජනයේ අධික වුණාම තීන මිද්දේ එනවා. ඉරියව් මාරු කරාම තීන මිද්දේ ප්‍රහාණය වෙනවා. ආලෝක සංඥා මෙනෙහි කිරීම ඒකෙන් ප්‍රහාණය වෙනවා. අභ්‍යවකාශී වාසය කිරීම කියන එක නම් විතර පැහැදිලි කරලා නැහැ. එතන මිස් මං හිතන්නේ අර එලිමහනේ ඉන්නවා කියන එක වගේ. ඔව් මේම කියනවා රාත්‍රියේ සඳපහන් හුළු එළිද දිව හිරු එළියද මෙනෙහි කරන්නාටද අභ්‍යවකාශී වසන්නාටද මහා කසුප් තෙරුන් සමාන තීන මිද්ද ප්‍රහාණ වූ කියලා කියනවා. ඒකට මාත් හිතන්නේ අභ්‍යවකාශී වාසය කිරීම කියන එක හිරු එළිය එලිමහනේ කියන එක තමයි රාත්‍රියේ සඳපහන් හුළු එළියද දිවා කාලයේ හිරු එළියද කියන එක. එතනදී තීන මිද්දේ ප්‍රහාණය වෙනවයි කියන එක තමයි කියන්නේ. ඒක අපිට හිතා ගන්න පුළුවන් නේ. ඉරියව් වෙනස් කිරීම ඒ ආකාරයට විස්තර කරනවා. ඊට පස්සේ සප්පාය කතා වලින් ප්‍රහීන වේ. ඔය ආකාරයට තීන මිද්දේට කියන්නේ උද්දච්ච කුක්කුච්චයටත් කරුණු 6ක් කියනවා. අර නුවණින් මෙනෙහි කිරීම කියන එක හැම එකටම පොදුයි. නීවරණ ඔක්කොටම මේ කරුණු 6 වෙනස් වෙනවා එකින් එකට. ඒකින්දයි මම මේක වෙනම කියන්නේ. උද්දච්ච කුක්කුච්චය ප්‍රහාණය පිණිස පවතී. බොහෝ අසූපිරු තැන් නැති බව, උගත්කම, විමසීම් ප්‍රශ්න කිරීම, විනයෙහි පුරුදු කළ නුවණ ඇති බව, වැඩිහිටියන් ඇසුරු කිරීම, කලන මිතුරු ඇසුරු සප්පාය කතා. ඔය උද්දච්ච කුක්කුච්චේ ප්‍රහීණය වෙන්න බහුලව මහත් නොවීමට මේ කරුණු 6 තමයි කළ යුත්තේ හේතු වෙන්නේ. ඊළඟට විචිකිච්ඡාව අර නුවණින් මේ ඒ ආකාරයමයි. කරුණු 6 බලමු අපි විචිකිච්ඡාවේ. උගත්කම, ප්‍රශ්න කිරීම, විනය, ණය, නුවණ, සිතේ ස්ථීරත්වය, කලන මිතුරන් ඇති බව, සප්පාය කතා. මේ 6 තමයි එකේ නීවරණයට මේ කරුණු 6 ටික වෙනස් වෙනවා. නමුත් නුවණින් මෙනෙහි කිරීම, නුනුවණින් මෙනෙහි කිරීම කියන එක අර මම ඉස්සෙල්ලා කිව්වා වගේම අසුභේ සුබ නිමිත්ත ඒ ආකාරයට තමයි ඒ ටික විස්තර කරන්නේ නීවරණ ධර්ම පහේම. එතකොට ඒ නීවරණ ධර්ම
ඡේදය 461 ඒ ආකාරයට තමයි විස්තර වෙන්නේ. ඒකට අදාළ අට කතාවේ කරුණු අපි මේ දැක්වූ ආකාරයට තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි බොජ්ජංග පබ්බේට ගියොත් 462 462 ඡේදයේ අධ්‍යාත්මෙහි විද්‍යමාන වූ හෝ ස්මෘති සති සම්බොජ්ජංගය මාගේ අධ්‍යාත්මයේ සති සම්බොජ්ජංගය ඇතැයි දැනගනි. අධ්‍යාත්මයේ අවිද්‍යමාන වූ සති සම්බොජ්ජංගය මාගේ අධ්‍යාත්මයේ සති සම්බොජ්ජංගය නැතැයි දැනගනි. ඉස්සෙල්ලා ඇතැයි දැනගනි නැතැයි දැනගනි. නූපන් සති සම්බොජ්ජයාගේ උත්පාදය යම් කරුණකින් වේනම් එයද දැනගනි. තුන්වෙනි එක. හතරවෙනි එක උපන් සති සම්බොජ්ජයාගේ භාවනාවෙන් පරිපූර්ණ වීම යම් කරුණකින් වේනම් එයද දැනගනි. දැන් මේක අපි පොඩ්ඩක් බලමු අට කතාවේ අමතර කරුණු හැටියට විස්තර කරලා තියෙනවාද කියලා 227 වෙනි පිටුව. මේකේ පාලි පැත්තත් අපි මේ වචන දැනගන්න ඕන. සංවා සති සම්බොජ්ජංගං අත්තිමේ ඇති බව, සති සම්බොජ්ජංගං නත්තිමේ නැති බව, ඊළඟට සති සම්බොජ්ජං උප්පාදෝ උපදින බව, ඊළඟට සති සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණී භාවනාවෙන් පරිපූර්ණ වන බව කියන එක තමයි මේ කරුණු හතර. අපි බලමු අට කතාවේ 227 වෙනි පිටුවේ කොයි ආකාරයකද මේක දක්වලා තියෙන්නේ කියලා. නුවණින් මෙනෙහි කිරීම බහුල වූයේ නූපන් සති සම්බොජ්ජංගයේ උපදීම පිණිස උපන් සති සම්බොජ්ජංගයේ අධික බව මහත් බවකට ඒව භාවනාවෙන් සම්පූර්ණ වීම මිස් පවති. මෙසේ ඉපදීම වේ. ඔත සති සම්බොජ්ජංගයේ ඉපදීම කියන්නෙම නුවණින් මෙනෙහි කිරීම බහුල වෙනකොට නූපන් සති සම්බොජ්ජංගයේ ඉපදීම පිණිස උපන් සති සම්බොජ්ජංගයේ අධික බව මහත් බව එයම භාවනාවෙන් පරිපූර්ණ වීම පවති. මෙසේ ඉපදීම වේ. එම සිහියට සති සම්බොජ්ජංග කියනවා යෝනිසෝ මනසිකාර කියන ලද ලක්ෂණ වලින් යුක්ත වේ. එතකොට මේ විදිහට ඉපදෙනකොට යෝනිසෝ මනසිකාර ලක්ෂණයෙන් යුක්තව තමයි යුක්ත වේ කියලා තමයි සඳහන් කරන්නේ. ඊට පස්සේ තවද කරුණු 4ක් සති සම්බොජ්ජංගේ ඉපදීම පිණිස පවතී. ඒ කරුණු 4 මොනවද බලමු. අර ඉස්සෙල්ලා කරුණු 6ක් කිව්වා වගේ දැන් මෙතන කරුණු 4ක් තියෙනවා. සිහිය පිළිබඳ දැනීම, සිහි මුලා පුද්ගලයන් ඇසුරු නොකිරීම, එළඹ සිටි සිහි ඇති පුද්ගලයන් ඇසුරු කිරීම, එයින් මිදීම යන සතරය. එයින් මිදීම කියනවා මෙතන එයින් මිදීම කියලා කියන්නේ කියන්න පුළුවන් මොකක්ද ඇත්තටම කියලා එයින් මිදීම කියන්නේ. දැන් අපි මේ කතා කරන්නේ සති සම්බොජ්ජංගේ ඉපදීම පිණිස පවතින කරුණු 4ක්. මිස් අනේ කරුණාකරලා ආපහු පොඩ්ඩක් කියමුද? මෙහෙමයි කාරණා 4 කියන්නේ යෝනිසෝ මනසිකාර කියන ලද ලක්ෂණ වලින් යුක්ත වෙයි හරි බහුල වේදන විට සති සම්බොජ්ජංගේ උපදී. තවද කරුණු 4ක් සති සම්බොජ්ජංගේ ඉපදීම පිණිස පවතී. මේ කරුණු 4 තමයි දැන් කියන්නේ. සිහිය පිළිබඳ දැනීම 1, සිහි මුලා පුද්ගලයන් ඇසුරු නොකිරීම 2, එළඹ සිටි සිහි ඇති පුද්ගලයන් ඇසුරු කිරීම 4, එයින් මිදීම කියලා තියෙනවා. එයින් මිදීම කියලා කියන එකේ තේරුම මොකක්ද කියන එක පැහැදිලි කරන්න පුළුවන්ද? ඔයගොල්ලෝ හිතන හැටියට කවුරු හරි ඒක කරුණාකරලා තේරුම් කරගන්න ඕනේ. මොකද එළඹ සිටි සිහි ඇති පුද්ගලයන් ඇසුර කියලා ඊළඟට තමයි තියෙන්නේ එයින් මිදීම කියලා. එතකොට අර සිහි මුලා පුද්ගලයන් ඇසුරු නොකිරීම වෙන්නේ නැති එයින් මිදීම කියන්නේ නේද? පොඩ්ඩක් කරුණාකරලා තේරුම් කරලා දෙන්නද? නෑ ඒක තමයි මමත් බලන්නේ මොකද්ද කියලා. දැන් එළඹ සිටි සිහි මුලා පුද්ගලයන් ඇසුරු නොකිරීම කියන එක 2 තියෙන්නේ. එළඹ සිටි සිහි ඇති පුද්ගලයන් ඇසුර 3. ඊළඟට එයින් තමයි 4. එළඹ සිටි සිහි මුලා පුද්ගලයන් ඇසුරු නොකිරීම සහ ඒ පුද්ගලයන්ගෙන් මිදීම කියන එක නම් හරි. එළඹ සිටි පුද්ගලයන් ඇසුර කිරීම සහ එයින් මිදුනහමනේ Tamanට හිත එක තැනක තියාගන්න පුළුවන්.
එයා මෙයා කතා කරද්දී අපිට හිත එක තැනක තියාගන්න බෑනේ. මානසිකාරයෙන් ඉන්න කියන එක තමයි එතන පැහැදිලි කරන්න කියලා මට නම් හිතෙන්නේ. හරි එහෙම තමයි හිතන්න ඕනේ අර භාවනා කරන වෙලාවට කාත් එක්කවත් කතා බහ නොකර තමන්ගේ සිහිය පවත්වා ගැනීම තමයි එතන මහිතේ පැහැදිලි වෙන්නේ. බොහොම පිටතෙන් සරණයි. අසහින් විදීම කියන තේරුම තමයි හිතන්නේ එතන තේරෙන්නේ. ඔව් මෙහෙම අපිට හිතන්න පුළුවන්. දුරු මහත්යක් අදෙම වහිනවා. ඇහෙනවද? දැන් ඇහෙනවා. ඉදිරියට කියාගෙන යද්දී තියෙනවා උදාහරණ. මිස් මෙහෙම එකක් තියෙනවා මේ අපි කතා කරන්නේ දැන් සති සම්පොච්චංගය ගැන නේද? එතකොට ඒකේ මේ මම මේ දෙවිනුවර ඥානාවාස ස්වාමීන් වහන්සේගේ පොතකින් කොටසක් කියවන්නම්. එතෙන්දී කියනවා තව සති සම්පොච්චංගේ උපදවා ගැනීමට උපකාර වන ධර්ම 7ක් ඇතේ නම් සති සම්පජාඤ්ඤය, දෙක මුට්ටස්සති පුද්ගල පරිවර්ජනතා, තුන්වෙනි එක උපට්ඨිත සති පුද්ගල සේවනතා, හතර තදදි මුත්තතා කියලා. ඔය හතරවෙනි එක තමයි මම හිතන අපිට තේරුම් ගන්න අමාරුකම තිබුණේ. මේ එහි සති සම්පජාඤ්ඤය කියලා කියන්නේ ඉදිරියට යෑම, පසුපස ඊම වගේ දේවල් කෙරෙහි නුවණ පිහිටවා ගන්න එක කියනවා. ඒතර මොට්ටස් සති පුද්ගල වර්ජනතා කියන්නේ සිහි මොලා වූ පුද්ගලයන් ඇසුරු නොකිරීම. ඊට පස්සේ උපට්ඨිත සති පුද්ගල සේවනතා කියලා කියන්නේ මේ සතිය පිහිටවලා ඉන්න පුද්ගලයන්ව ඇසුරු කිරීම. අන්තිම එක තියෙන්නේ තදදි මුත්තතා කියලා. ඒ කියන්නේ යනු ඉඳීම් හිටීම් ආදී හැම ඉරියව්වකදීම සිහිය උපදවා ගන්නට ඕනෑයයි සිතමින් සිත එයට නැඹුරු කර තබා ගැනීම කියලා තමයි විස්තර කරලා තියෙන්නේ. සත්නායක මහත්මයා මෙහෙට හරියට වහිනවා තදෙන් මං කියන එක ඇහෙනවද? මට ඔබතුමා ඇහෙනවා විදුලි කොටමින් වහිනවද නැත්නම් කොහොමද? නෑ විදුලි කොටමින් තාම විදුලි කොටන්නේ නැහැ තදෙන් විදුලි කොටන්නේ නැහැ ඕක විනාඩි දෙකකින් හරියනවා. කොහොම තමයි මේත් ඇවිල්ලා යනවා ඕක. මේ ඔබතුමා කියපු එක ආයි කියන්න පුළුවන්ද කරුණාකරලා? මං කිව්ව එකද? ඔව් රත්නායක මහත්මයා මේ යම් දෙයක් විස්තර කරා නේද? ඔව් එතනද මිස් මෙහෙම කියලා තියෙනවා මේ ඥානාවාස දෙවිනුවර ඥානාවාස ස්වාමීන් වහන්සේගේ මේ තියෙනවා මේ සතිපට්ඨාන විපස්සනා භාවනා කියන පොතේ තියෙනවා මේ සති සම්බොජ්ජංගේ උපදවා ගැනීමට උපකාර වන ධර්ම 4ක් ඇත කියලා. පළවෙනි එක තමයි සති සම්පජඤ්ඤයම, දෙක තමයි මුට්ටස්සති පුද්ගල පරිවර්ජනතා, තුන්වෙනි එක උපට්ඨිත සති පුද්ගල සේවනතා, හතරවෙනි එක තදදි මුත්තතා කියලා. එතකොට ඒකෙදි මුලින්ම කියන්නේ අර ඉරියව් පිළිබඳව සිහිනුවණින් කටයුතු කිරීම තමයි පළවෙනි එක කියන්නේ සති සම්පජඤ්ඤය කියලා. ඊට පස්සේ මුට්ටස්සති පුද්ගල පරිවර්ජනතා කියලා කියන්නේ සිහි මුලා වූ පුද්ගලයන් ඇසුරු නොකර ඔවුන්ගෙන් දුරු වීම. ඊළඟට උපට්ඨිත සති පුද්ගල සේවනතා කියලා කියන්නේ සතිය පිහිටුවාගෙන සිටින පුද්ගලයන් කල්යාණ මිත්‍රයන් වශයෙන් ඇසුරු කරන එක. අන්තිම එක තියෙන්නේ තදදි මුත්තතා කියලා. ඒ කියන්නේ ඉඳීම් හිටීම් ආදී හැම ඉරියව්වකදීම සිහිය උපදවා ගන්නට ඕනෑයයි සිතමින් එයට සිත නැඹුරු කර ගැනීම කියලා තමයි තියෙන්නේ. එතන මෙතන ඒයින් මිදීම කියන එක ඔය හතරවෙනි එකට ගලපන්න පුළුවන්ද? ඒයින් මිදීම කියන එක සමහර විට printing mistake එකක්ද දන්නේ නැහැ. ඒක තමයි. අපි තව ටිකක් බලමු. මට මේක ඒ තරම්ම පැහැදිලි වුණේ නැහැ. තව පොත්පත්වල හරි සූත්‍රවල හරි තියෙනවා නම් අපි බලමු. මේක අපි ලකුණු දීලා තියෙනවා ඉස්සරහා බලන්නකෝ ඒ දිගටම කියවගෙන යද්දි තේරෙයි. මුල තව කියවගෙන යද්දි උදාහරණයක් දීලා තියෙනවා නිස්සදත්ත තෙරුන් ගැන. ඔබතුමියට කියන්න පුළුවන්ද ඒක විස්තර කරන්න පුළුවන්ද? මැඩම් මම පුතේ තියෙන එක කියවන්නද? ඔව්. ඉදිරියට යෑම ආදී ස්ථාන සතෙහි සිහියෙන් යුක්ත බව දැනීමෙන් ආහාර තැබූ අයමෙන් සිහිමුලා වූ පුද්ගලයන් වර්ජනය කිරීමෙන් තිස්සදත්ත තෙරුන් අබේ තෙරුන් සමාන එළඹ සිටි සිහි ඇති පුද්ගලයන් ඇසුරෙන් සිටින හිඳින තැන්වල සිහිය පිහිටුවා ගැනීමට ගැඹුරට බර වූ පර්වත කුහරයක් මෙන් සති සම්බොජ්ජංගය උපදී. මෙසේ කරුණු 4න් උපන් අය අරහත් මාර්ගයෙන් භාවනාව සම්පූර්ණ වේ යයි දැනගනි. එතකොට පින් ඔබතුමියට පින්
එතකොට මෙතන කියන්නේ අර රත්නායක මහත්මයා කිව්වා වගේ හිඳින තැන්වල සිහිය පිහිටුවා ගැනීම තමයි කියවෙන්නේ නේද මැඩම්? එතන අන්තිමකින් කියන්නේ ඉන්න තැන්වල සිහිය පිටුවා ගන්න ඕන කියලා මේ හිතමින් ඒකට නැඹුරු කර ගැනීම කියලා කියන්නේ. අර මුල් අපජඤ්ඤය කියලා කිව්වේ ඒ විදිහට සිටීම අන්තිමට කිව්වේ ඒ විදිහට මේ ඉන්න ඕන කියලා සිහිය උපදවා ගන්න ඕනේ සිතමින් සිත එයට නැඹුරු කර ගැනීම කියලා තමයි මේ පොතේ තියෙන්නේ. මේකත් යම් ප්‍රමාණයකට ඕකත් එක්ක මේ එකඟ වෙනවා වගේ. ඒ කියන්නේ හිඳින තැන්වල සිහිය පිහිටුවා ගැනීම කියන එක. ඒ කියන්නේ ඉරියව් පැත්තනේ. හැබැයි මේ ඉදීම කියන එක මේකෙන් විස්තර වෙන්නේ නෑ වගේ මට පේන්නේ. මට හිතෙන්නේ අර මොට්ටස් සති කියන එකට කිට්ටු වෙන එකක් දැන් නැහැ. කමන්නේ අපි ඉදිරියට යමු නේද? ඔව් ඉදිරියට යමු. අපි බලමු මේ තව කරුණු මොනවා හරි සූත්‍ර වලින් ගන්න පුළුවන් නම් පස්සේ ඒක බලමු. එතකොට ඊට පස්සේ මේ සති සම්බොජ්ජංගය විස්තර කරාට පස්සේ ධම්මවිචේ සම්බොජ්ජංගේ ඉඳන් අනිත් බොජ්ජංග ධර්ම 6ම විස්තර කරන්නේ 462 ඡේදේම යට පෙయ్యාලමින් ඒ ආකාරයටම තමයි විස්තර කරන්නේ. ඒකේ අපි අටක කතාවේ දැන් සඳහන් කරොත් කරුණු 7ක් කියනවා ධම්මවිචේ සම්බොජ්ජංගේ ඉපදීම පිණිස පවතී කියලා. ප්‍රශ්න විචාරීම, වස්තු පිරිසිදු කර ගැනීම, ඉන්ද්‍රිය සමභාවකරණය, ධර්මඥානයේ නැති පුද්ගලයන් දුරු කිරීම, ප්‍රඥාවන්තයන් ඇසුරු කිරීම, ගැඹුරු නුවණැසින් ප්‍රභේද ප්‍රත්‍යවේක්ෂා කිරීම, සදාදි මුක්තෝ යන මේ හත තමයි ධම්මවිචේ සම්බොජ්ජංගේ ඉපදීම පිණිස හේතු වෙන්නේ. ඒතර මේක අපිට යම් ප්‍රමාණයකට පැහැදිලි වෙනවා මම හිතන්නේ. ඒකේ අපිට වෙන විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේද? ප්‍රශ්න විචාරීම කියන්නේ පරිච්ඡ කතා, වස්තු පිරිසිදු කරගෙන වස්තු විසද කිරියා, ඒ ආකාරයට ඉන්ද්‍රිය සමත්ත පටිපාදනය, ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් වී සෙසුව ඉන්ද්‍රියන් දුබල වූ හොත්. ඒ කියන්නේ ඉන්ද්‍රිය සමබරතාවය ඒ ආකාරයට විස්තර කරනවා. අන්තිමට ජයන්ත මහත්තයා කිව්වා වගේ තදදි මුක්තතා කියන එක තමයි අවසන් වශයෙන් තියෙන්නේ. තදදි මුක්තතා කියන්නේ නම් සිටින හිඳින තැන්වල ධම්මවිචේ සම්බොජ්ජංගය පහළ කර ගැනීම සඳහා ඒ දෙකට නැඹුරු වූ සිත් ඇතිවීම. ඒක තමයි තදදි මුක්තතා මුක්තෝ කියලා විස්තර කරන්නේ. ඊට පස්සේ විරිය සම්බොජ්ජංගේ කරුණු 11ක් කියනවා. අපි ඒකත් ඉක්මනට බලමු. අපාය බය ප්‍රත්‍යවේක්ෂා කිරීම, ආනිසංස දැකීම, චිත්ත වීති ප්‍රත්‍යවේක්ෂා කිරීම, පිණ්ඩපාත පචායනය, දායාද මහත් බව ප්‍රත්‍යවේක්ෂා කිරීම, ශාස්ත්‍රූන් වහන්සේ ගරුත්වය ප්‍රත්‍යවේක්ෂා කිරීම, ಜಾති මහත්වය, සබ්‍රහ්මචාරී මහත්මය, කුසීත පුද්ගල පරිවර්ජනය, විරිය පුද්ගලයන් සේවනය, තදදි මුක්තතා. මේ 11 තමයි විරිය සම්බොජ්ජංගයට විස්තර කරන්නේ. ඊළඟට ප්‍රීති සම්බොජ්ජංගයට කරුණු 11ක් කියනවා එතනත්. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසම්පදානුස්සති. ඊළඟට ලෝක පුද්ගල පරිවර්ජනා සිනිද්ද. අපි බලමු ඒක විස්තරයක් තියනවාද කියලා. ඊළඟට පුද්ගල සේවනතා ප්‍රසාදනීය. එතන මේ සර සිනිද්ද පුද්ගලයි ලෝක පුද්ගලයි කොටස් දෙකක්. ලෝක පුද්ගල පරිවර්ජනතා තියෙනවා, ඊට පස්සේ සිනිද්ද පුද්ගල සේවනතා තියෙනවා නේ. ඊට පස්සේ ප්‍රසාදනීය සුත්තන්ත පච්චවෙක්කතා තදාදි මුක්තතා. මේක අපි බලමු. මේ දැන් අපිට බලන්න වෙන්නේ විශේෂයෙන්ම ලෝක පුද්ගල පරිවර්ජනතා කියන එක විස්තර කරනවාද කියලා. කෙලින්ම විස්තර කරලා නෑ වගේ. මිස් මෙතන මේ මං කියවන පොතේ තියෙනවා ලෝක පුද්ගල පරිවර්ජනතා යනු
පැහැදිය යුතු බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ආදීෙහි ප්‍රසාද ස්නේහයක් නොමැතිව තද හිත් ඇති පුද්ගලයන් ඇසුරු නොකොට දුරින්ම දුරු කිරීමය. එසේ දුරු කරනු ලබන්නේ තමා රත්නත්‍රය කෙරෙහි ආදර ගෞරව කරන නිසා එයට බාධා විය හැකි බැවිනි. හරි හරි. ඒ විදිහට තියෙනවා. අනිත් පැත්තේ වෙන්නේ නැති සිනිද්ද පුද්ගල සේවනතා නේද? එහෙමයි. එතන කියන්නේ සිනිද්ද පුද්ගල සේවනතා යනු බුද්ධාදීන් කරේ ප්‍රසාදයේ බහුල කොට ඇති මෘදු මොලොක් සිනිඳු සිත් ඇති පුද්ගලයන් ඇසුරු කිරීමයි කියලා. මේක පැහැදිලි වෙනවා නේද? හරි. ඊට පස්සේ පස්සද්ධි සම්බොජ්ජංගයට කරුණු 7ක් කියනවා. ප්‍රණීත භෝජන සේවනතා, උතු සුඛ සේවනතා, ඉරියාපත සුඛ සේවනතා, මජ්ජත්ත පයෝගතා, සාරද්ද කාය පුද්ගල පරිවර්ජනතා, පස්සද්ධි කාය පුද්ගල සේවනතා, තදාදි මුක්තතා කියලා. මේකේ අපි විස්තර කරන්න අවශ්‍ය වෙනකොට ඒකේ තියෙන අර ටිකක් තේරෙන්නේ නැති තැන තමයි තියෙන්නේ මිස් අර මේ සාරද්ද කාය පුද්ගල පරිවර්ජනතා කියනකොට එතන විස්තර කරලා තියෙනවා ගල් කැට දඬු මුගුරු ආදියෙන් අනුන්ට පීඩා කරමින් හැසිරෙන නොසන්සුන් පුද්ගලයන් දුරින්ම දුරු කිරීම කියලා. හරි. ඒකට පස්සද්ධිකාය සේවනතා කියන්නේ ඒක අනිත් පැත්ත වෙන්නේ නේ. පැත්ත. ඔයත යනු අතපය හික්මවාගත් සංසුන් කය ඇති පුද්ගලයන් ඇසුරු කිරීම කියලා. අනිත් මං හිතන්නේ කියන වචන වලින්ම යම් ප්‍රමාණයකට අපිට ඇත්තට මේ තදදිමුත්තතා කියන වචනේ හැදිලා තින්නේ වචන දෙකකින්. ඒ කියන්නේ තං අදිමුත්ත කියන එකයි තදදිමුත්ත කියලා මේ සාලා තින්නේ. අදිමුත්ත කියලා කියන්නේ අධික ලෙස යෙදුණු එහෙම නැත්නම් අදිෂ්ඨාන කරපු ස්වභාවය. එතකොට තං කියලා කියන්නේ එයම. එතකොට දැන් අපි පස්සද්ධි සම්බොජ්ජංගය ගැන කතා කරනකොට තදදිමුත්තතා කියලා කියන්නේ පස්සද්ධිය උපදවන පිණිස ඒට නැමුණු සිත් ඇති බව. අපිට වෙන තැනකින් ගත්තොත් එහෙම විරිය සම්බොජ්ජංගය ගත්තොත් එහෙම වීර්ය උපදවන පිණිස ඒට නැමුණු සිත් ඇති බව තමයි එතන තදදිමුත්තතා කියන්නේ. අන්න ඒ විදිහට තමයි ඒක තේරුම් ගන්න වෙන්නේ මම හිතන්නේ. පළවත් කැමැත්ත කියන එක නේද තදිමුත්‍රා කියන්නේ. පළවත් කැමැත්ත කියන එක නේද? ඔව් අදිමුත්ත කියලා කියන්නේ ඇත්තටම අධික ලෙස යෙදුණු කියලා තියෙනවා. එහෙම නැත්නම් අධික ලෙසන කැමැති වුණු කියන අර්ථයෙන් තං අදිමුත්ත කියන එක තමයි තං කියන්නේ එයනේ. එහි අධික ලෙස යෙදුණු කියන එක තමයි එතන තියෙන්නේ. ඔව්. හොඳයි බොහොම පිං. ඊට පස්සේ සමාධි සම්බොජ්ජංගයේ කරුණු 11 අපි ඉක්මනින් කියවලා බලමු. වත්තු විසද කිරියතා, ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා, නිමිත්ත කුසලතා, සමයේ චිත්තස්ස පග්ගන්නහතා, සමයේ චිත්තස්ස නිග්ගන්නහතා, සමයේ සම්පහන්සනතා, සමයේ අජ්ජුපෙක්ඛනතා, අසමාහිත පුද්ගල පරිවර්ජනතා, සමාහිත පුද්ගල සෙවනතා, ධාන විමෝක්ඛ පච්චවෙක්කතා, තදාදි මුක්තා. දැන් රත්නායක මහත්මයානේ මේ පාළි තේරුම කියවන්න පුළුවන්ද? මේ මැද තියෙනවා කීපයක් සමේ චිත්තස්ස පග්ගන්නහතා. ඔව් එතන මේ සමය කියලා කියන්නේ ඇත්තටම මේ යම් කාලයක කියන එකයි සමය කියන්නේ. ඒතර සමේ චිත්තස්ස පග්ගන්නහනතා කියලා කියන්නේ යම් කලක ඊතා ලිහිල්ලු වීරිය ආදිය නිසා සිත මැලි වූයේ හෝ හැකිලී ගියේ නම් එකල්හි ධම්ම විචය සම්බොජ්ජංගේ හා විරිය සම්බොජ්ජංගේද ප්‍රීති සම්බොජ්ජංගේද උපදවාලීමෙන් ඒ සිතට රුකුල් දීමයි කියලා තියෙනවා. පග්ගහන කියන්නේ ඇත්තටම මේ වීරිය වඩනවටම තමයි මේ පග්ගහන කියන වචනේ හුඟක් වෙලාවට යෙදෙන්නේ. ඊළඟ එක තමයි සමයේ චිත්තස්ස නිග්ගහනතා. නිග්ගන්හනතා. ඒක කියන්නේ මේ යනු යම් කලෙක්හි වීර්යයක් සමාවෙන්න යම් කලෙක්හි වැඩියක් ආරම්භ වීර්ය ඇති බව යන ආදියෙන් සිත උදහස් වූයේ හෝ විසිර ගියේ වේ නම් එකල්හි පස්සද්ධි සම්බොජ්ජංගේ හා සමාධි සම්බොජ්ජංගේද උපේක්ෂා සම්බොජ්ජංගේද උපදවා ගැනීමෙන් ඒ සිතට නිග්‍රහ කිරීමයි කියලා. ඒ කියන්නේ වීර්ය වැඩි වුණොත් සිතේ නොසන්සුන්කම ඇති වෙන බව දැනගෙන
එහෙම වෙන්නේ නැති වෙන්න අර පස්සද්ධි සම්පොජ්ජංගයත් සමාධි සම්පොජ්ජංගයත් උපේක්ෂා සම්පොජ්ජංගයත් උපදවාගෙන ඒ අර මේ විසිරලා ගිය නිකම් වීර්ය අධික වෙච්ච සිතට නිග්‍රහ කිරීමක් කියන එක තමයි එතන තියෙන්නේ. ඊළඟට සමයේ සම්පහන්සනතා කියලා කියන්නේ යම් කලෙක සිත ප්‍රඥාව හා යෙදීමේ අඩුකම නිසා හෝ සංසුන් බව හා සුවය නොලැබීම නිසා හෝ ඒ සිත ආස්වාද රහිත වේ. එකල්හි සංවේග වස්තුවට ප්‍රතිවේක්ෂා කිරීමෙන් සිත සංවේගයට පමනුවාගෙන රත්නත්‍රය පිළිබඳව ගුණසිහි කිරීමෙන් සිත සතුට කර ගැනීමය. එහි සංවේග වස්තුවට නම් ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, සතර අපාය දුක, අතීත වූ සසර දුක, අනාගත සසර දුක, ආහාර සෙවීමේ දුක කියන මේ කරුණු 8 කියලා දීලා තියෙනවා. ඊළඟට සමයේ අජ්ජුපෙක්කනතා කියලා කියන්නේ යම් කලක සම්‍යක් ප්‍රතිපත්තිය කරනකොට ගෙන මැලි නොවූයේ ඕ සංසුන් වූයේ ආස්වාද සහිතව අරමුණේ සමව පැවති බව තමයි එතන කියලා තියෙන්නේ. අපේ මහත්මයා ඔබ විස්තර කරන පොත කියන්න පුළුවන්ද අපා? මේක මේ දෙවිනුවර ඥානාවාස නාහිමියන් වහන්සේ විසින් රචිත සතිපට්ඨාන විපස්සනා භාවනා කියන පොත. ඒක ඇත්තටම මේ ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලයෙන් නිකුත් කළ තියෙන පොතක්. ඒක රේරුකාණේ ස්වාමීන් වහන්සේලාගේ මේ පැත්තෙන් මම හිතන්නේ. හොඳයි බොහොම. ඔය ආකාරයෙන් තෙරුවන් සරණයි මේ රත්නායක මහත්තයා මේ මංගාව තියෙන පොතකත් ওই ටික විස්තර කරලා තියෙනවා. මේ කියවන්නද? හොඳයි විශේෂයක් තියනවද වෙන විදිහකට කියවලා තියනවද? ඒකේ වස්තු විසද කිරියතා කියන්නේ අධ්‍යාත්මික බාහිර වස්තු පිරිසිදු කර ගැනීම, ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතා, ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා නම් ඉන්ද්‍රියන් සමබවට පත් කර ගැනීම, නිමිත්ත කුසලතා පිළියෙල කරගත් අසුබ නිමිති, කසින නිමිති ආදී අරමුණු කොට උපදවාගත් උග්ඝා නිමිති, පටිභාග නිමිති ආරක්ෂා කර ගැනීමේ දක්ෂතාවය, සමේ චිත්තස්ස පග්ඝානතා භාවනා සිත තීන මිද්දෙන් හැකිලෙන කල්ලි විරිය වැඩිම, සමේ චිත්තස්ස නිග්ඝානතා භාවනා සිත උද්ධච්චයෙන් වීර්ය අධික වූ කල්ලි පිළිල් කිරීම, සමේ සම්පහන්සනතා භාවනා සිත නිරාස්වාද වූ කල්ලි සංවේග වස්තු 8 ප්‍රතිවේක්ෂා කිරීමෙන් සිත සංවේගයට පමුණවා රත්නත්‍රය පිළිබඳ ගුණසේ කිරීමෙන් සිත සතුටු කර ගැනීම. එතන කියනවා ජාති ජරා මරණ සතර අපාය දුක, අතීත වූ සසර දුක, අනාගත සසර දුක, දැන් පවත්නා සසර දුක, ආහාර සෙවීමේ දුක. ඊළඟට සමයේ අජ්ජුපෙක්කනතා සමාධිය පවත්නා කලින් මැදහත් වීම, අසමාහිත පුජ්‍යල පරිවර්ජනතා විසුරුණු සිත් ඇත්තා වූ පුජ්‍යලයන් දුරුන් දුරු කිරීම, සමාහිත පුජ්‍යල සේවනතා සමාධි භාවනාව වැඩු කල්යාණ මිත්‍ර උතුමන් ඇසුරු කිරීම, ධ්‍යාන විමුක්ඛ පච්චවෙක්කනතා ධ්‍යාන මාර්ගඵල ධර්මයන් ප්‍රතිවේක්ෂා කිරීම, තදති මුත්තතා ඉරියව් පවත්නා කල්ලි සමාධියේ ඉපදවීමට නැමුණු සිත් ඇති බව. මෙසේ උපදවාගත් සමාධි සම්බුද්ධංගය භාවනාවෙන් සම්පූර්ණ වන්නේ රහත් මාර්ගයෙනි. පෙරවන් සරණයි. හොඳයි පින් මහත්මිය. මමත් මේ විසුද්ධි මාර්ගයේ යම් ප්‍රමාණයක් තියෙනවා. මම ඒක නිකන් කියන්නම්. විසුද්ධි මාර්ගයේ තියෙන මහත්මීන්ට බලන්න පුළුවන් 75 වෙනි පිටුවේ වස්තු විසද ක්‍රියාව කියන එක විස්තර කරනවා. බාහිර පිරිසිදුභාවයේ රැක ගැනීම, මේලා ඇඳුම් පැළඳුම් ආවාස පරිසරයේ පිරිසිදු කර ගැනීම, චිත්තචෛතසිකයන්ගේ පිරිසිදුභාවයත්, ඉන්ද්‍රිය සමත් ප්‍රතිපාදනය කියන එකට කියනවා ඉන්ද්‍රිය සමබරතාවය. ඇත්තටම ශ්‍රද්ධා ඉන්ද්‍රිය නඩු වැඩි වන්ට නොදී සමබවට පත් කිරීම. ඒ ආකාරයට නිමිත්ත කුසලතා කියනවා කසිනාදී තනා ගැනීමට නිමිත්ත කෞශල්‍ය මෙහිලා භාවනා කිරීමෙන් ලැබගත් නිමිති රැක ගැනීම. ඔය ආකාරයට සිතට ප්‍රතිග්‍රහ අනුබල දීම කියලා මේක තියෙන්නේ. ඇත්තටම ප්‍රතිභාග නිමිත්ත රැකගත යුතු ආකාරය කියන එකේ විසුද්ධි මාර්ගයේ පිටු 75. ඒකත් පස්සේ වෙලාවක බලන්න මහත්මීන්ට පොත තියෙනවා නම් බලන්න පුළුවන්. හොඳයි බොහොම පිං. ඊළඟට අපි උපේක්ෂා සම්බොජ්ජංගයට යමු. මෙතන කරුණු 5ක් විස්තර කරනවා.
උපේක්ඛා සම්බොජ්ජංගේ ඉපදීම පිණිස පවති සත්ත්‍ය මජ්ජත්තතා සංකාර මජ්ජත්තතා සත්ත්‍ය සංකාර කෙලායන පුද්ගල පරිවර්ජනතා සත්ත්‍ය සංකාර මජ්ජත්ත පුද්ගල සේවනතා තදති මුක්තතා මේ ආකාරයට කරුණු පහක් කියනවා. මේකෙම කියනවා සත්ත්‍ය සංකාර කෙලසන පුද්ගල පරිවර්ජිතා යනු මෙහි යම් පුද්ගලෙක් සිහිව හෝ තමාගේ දූ පුතුන් කෙරෙහි පැවිදිව තමාගේ අන්තේවාසික සමාන උපජ්ජායතයා කෙරෙහි මමායනය කරයි. සියතින්ම ඔවුන්ගේ කෙස් කැපීම් මැසීම් සිවුරු සේදීම් මේ ආදිය කරයි. මෙන්න මේක තමයි සත්ත්‍ය සංකාර කෙලසන පුද්ගල පරිවර්ජනතා කියන්නේ. සත්ත්‍ය මධ්‍යස්ථ භාවය උපදවන්නේ කියන එක තමයි එකක් කියන්නේ. ඉතින් ඒක තමයි සත්ත්‍ය සංකාර මධ්‍යස්ථ භාවය කියලා කියනවා. ප්‍රියන්ති මිස් මේකේ තියෙන එකත් මම කියවන්නද? දැන් කියන්න මහත්මයා. සත්ත්‍ය මජ්ජත්තතා සත්වයන් කෙරෙහි මැදිහත් බව උපදවා ගැනීම. සංකාර මජ්ජත්තතා සංස්කාරයන් කෙරෙහි මැදහත් බව උපදවා ගැනීම. සත්ත්‍ය සංකාර කේලායන පුද්ගල පරිවර්ජනතා සත්වයන් කෙරෙහි සංස්කාර කෙරෙහි ආලය කරන පුද්ගලයන් දුරින් දුරු කිරීම. සත්ත්‍ය සංකාර මජ්ජත්ත පුද්ගල සේවනතා සත්වයන් හා සංස්කාර කෙරෙහි මැදහත් පුද්ගලයන් ඇසුරු කිරීම. තදදි මුත්තතා පවත්වන සෑම ඉරියව්වකදීම උපේක්ඛා සම්බොජ්ජංගේ උපදවීමට නැමුණු සිත් ඇති බව. එහෙමයි ඒක විස්තර කරලා තියෙන. දරුවන් සරණයි. පොත රෙෆරන්ස් අපිට කියන්න පුළුවන්ද? මේ මහත්මියට පිං මේ මහත්මියට කියන්න පුළුවන් කුමන පොතෙන්ද කියලා? ඇහෙන්නේ විනිතා මහත්මිය පුළුවන් නම් ඔය නම පොතේ නම කොහෙන්ද මොන පොතද කියවන්නේ කියන එක පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මයික් එක ඔන් උන්නේ නැහැ. ලෝක මහත්යා මහා සතිපට්ඨාන සූත්‍රය අතිපූජ්‍ය මේතලාවේ විනීත මහ ස්ථිරයන් වහන්සේ. ආයෙ පොඩ්ඩක් කියන්න. මහා සතිපට්ඨාන සූත්‍රය අතිපූජ්‍ය මේතලාවේ විනීත මහ ස්ථිරයන් වහන්සේ. මේක අලුතෙන් ගහපු පොතක්. මේ මම හිතේ තව අවුරුද්දක්වත් නැහැ මේක නිකුත් කළා. හොඳයි තෙරුවන් සරණයි. එතකොට මේ විදියට බොජ්ජංග කියලා අපිට කියනවා මෙම කොටස් දෙකේම සුද්ධ විපස්සනාවම කියන රදී. මේ සුද්ධ විපස්සනාවමයි මේ නීවරණ පබ්බේ බොජ්ජංග පබ්බේ කියන්නේ කියලා මේ පොතේ විස්තර කරනවා. ඊළඟට කියනවා పూర్ව භාගයේ නොඑක් සිත්වල ලැබේ. සතර සතිපට්ඨානයේ పూర్ව භාගයේ නොඑක් සිත්වල ලැබේ. වෙනත් සිතකින් කය විමසයි, වෙනත් සිතින් වේදනාව විමසයි, වෙනත් සිතකින් සිත විමසයි, වෙනත් සිතකින් ධර්මය විමසයි. ඒ කියන්නේ එක එක සිත් වලින් මේ කරන්නේ ලෝකෝත්තර මාර්ගක්ෂණෙහි එකම සිතක සතිපට්ඨාන හතරම ලැබේ. ඒතර මේක වැදගත් වෙනවා. పూర్ව භාගයේදී එක එක සිත් වලින් තමයි මේ සතර සතිපට්ඨානය භාවනාව කරන්නේ. ලෝකෝත්තර මාර්ගක්ෂණයේ එකම සිතක සතිපට්ඨානයෝ හතර දෙනාම ලැබෙනවා. ඒකත් මං හිතන්නේ අපි ඒ ආකාරයෙන් තේරුම් ගන්න ඕන. ඒ ආකාරයට තමයි අපිට මේ සුත්තාන්ත භාජනයේදී සතිපට්ඨාන සූත්‍රයේ සතිපට්ඨාන විභංගයේ සතිපට්ඨානය විස්තර කරලා තියෙන්නේ. ඊළඟට අපි බලමු අභිධර්ම භාජනීය. අභිධර්ම භාජනී ගොඩාක් විස්තර කරලා නැහැ. අභිධර්ම භාජනී අපි පෙළ පොතට බලමු. ශ්‍රීමති මාලේ පොඩ්ඩක් පල්ලයට යන්න. 467 වෙනි ඡේදය පිටුව 357 467 වෙනි ඡේදය 356 356 නේ 460 එහෙමයි මැඩම්. හොඳයි. එතකොට එතන අහනවා සත්තාරෝ සතිපට්ඨානා ඉද බික්ඛු කායේ කායනුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියලා. ඊට පස්සේ කතංච බික්ඛු කායේ කායනුපස්සී විහෙරති කියලා
විස්තර කරනවා. දැන් මේ විස්තරය අපි කතා කරොත් මෙහිමයි විස්තර කරන්නේ. මේ සස්නේ මහානතර යම් කලක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්යානික වූ අපචේගාමී වූ ලෝකෝත්තර ධානය වඩාද මේ තියෙන්නේ අපි අර සෝවාන් මාර්ගසිත ධම්මසංගණී විස්තර කරන ආකාරයමයි මුල ටික. ඊළඟට කියනවා කයෙහි කයානුව බලමින් කාමයන්ගෙන් වෙන්වම ඒ කියන්නේ දුක්ඛපටිපද ඊපස් කාමයන්ගෙන් වෙන්වම අකුසලයන්ගෙන් වෙන්ව දුක් වූ පිළිවෙත්තට ලැබූ අභිඥාදී දුක්ඛපටිපදා තිප්පා විඤ්ඤා දණ්ඩා විඤ්ඤා දණ්ඩා විඤ්ඤා ප්‍රථම ධානයේට පැමිණ වෙසේද ඕන මෙතෙන්ට වෙනකන් ඇත්තටම කයෙහි කයානුව බලමින් කියන එක අතුල් කරලා තියෙනවා. අනිත් ඒවා උඩ කොටස ඔක්කොම සෝවාන් මාර්ගසිත ධම්මසංගණී විස්තර කරන ආකාරයමයි. ඒ කියන්නේ මේ සෝවාන් මාර්ගසිත ලැබෙන ෂණයේදී සතිපට්ඨානය සතර සතිපට්ඨානය කොයි ආකාරයකද මේ සිතේ පහළ වෙන්නේ කියන එක. එහෙම නැත්නම් සම්මා සතිය පහළ වෙන ආකාරය තමයි මේ දක්වන්නේ. එසම්මෙහි මාර්ග අංග වූ මාර්ග පරියාපන්න වූ යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් සම්‍යක් ස්මෘතියෙක් වේනම් මේක සති සම්බොජ්ජංගයක් වේද මේ සතිපට්ඨානයයි කියනු ලැබේ. එතකොට ඒ සිතේ ඇතිවන සම්මා සතියම තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඊළඟට තියෙනවා අවශේෂ ධර්මයෝ සතිපට්ඨානේ සම්ප්‍රයුක්ත ධර්මයෝ කියලා. පාලි පැත්තේ මෙහෙම කියනවා අවශේෂ ධම්මා සතිපට්ඨාන සම්ප්‍රයුක්තා. මේ මාර්ගසිතේ තවත් ධර්මයේ දෙනවා. ඒ ධර්ම ඔක්කොම සතිපට්ඨානයත් එක්ක සම්ප්‍රයුක්ත ධර්ම කියන එක. මේ මෙතනින් විස්තර කරන්නේ සෝවාන් මාර්ගසිතේ සතිපට්ඨානය එහෙම නැත්නම් සම්මා සතිය එකම සිතක යෙදෙන ආකාරය තමයි විස්තර කරන්නේ. ඒ ආකාරයටම 469 වේදනානුපස්සනාව කරන පුද්ගලයාට මාර්ගසිතේ වේදනානුපස්සනාව වේදන ආකාරය තමයි මේ දක්වන්නේ. වේදනාවන්හි වේදනානුව බලමින් කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව දුක්ඛපටිපදා තිප්පා විඤ්ඤා ඇති ප්‍රථම ධානයට පැමිණ විසේද එසමෙහි මාර්ග වූ මාර්ග පරියාපන්න වූ යම් සතියක් මේ සතිපට්ඨානයයි කියනු ලැබේ. අවශේෂ ධර්මය අර ආකාරයටම සතිපට්ඨාන අවශේෂ ධම්මා සතිපට්ඨාන සම්ප්‍රයුක්තා සතිපට්ඨානේ හා සම්ප්‍රයුක්ත වේ කියලා. ඒ ආකාරයටම චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව විස්තර කරනවා. ඊට පස්සේ 472 ඡේදයෙන් නැවතත් සතිපට්ඨාන කවරේදයක් කියලා විස්තර කරනවා. මේ සස්නේ මහානතෙම යම් කලික දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්යානික වූ අපචේගාමී වූ ලෝකෝත්තර ධානයේ වඩාද ධර්මයන්හි ධර්මානුදර්ශීව කාමයන්ගෙන් වන අකුසලයන්ගෙන්ව දුක්ඛපටිපදා දණ්ඩා විඤ්ඤාව. එතන තියෙන්නේ දණ්ඩා විඤ්ඤා ප්‍රථම ධානයේ දිගටම තියෙන්නේ දණ්ඩා විඤ්ඤා මේ මැඩම් දිගටම තියෙන්නේ දුක්ඛපටිපදා දණ්ඩා විඤ්ඤා කිප්පා විඤ්ඤා නැහැ. කිප්පා විඤ්ඤා නැහැ නේද? අපිට දණ්ඩා විඤ්ඤා දිගටම තියෙන්නේ නේ. දිගටම තියෙන්නේ දණ්ඩා විඤ්ඤා. ඒක තමයි මම හිතන්නේ අපි මේ මුලින්ම ලියන්නේ ඒකනේ අපි මේ ධම්මසංගණී බැලුවොත් ඒ ආකාරයට ඒකේ මම හිතන්නේ පළවෙනි ප්‍රතිපදාව විතරයි කියලා තියෙන්නේ. ඊටු ඒවා අපි සංසන්දනය කරලා අරගන්න ඕන. අනිත්වා ඒ ආකාරයට ගන්න ඕන. මම හිතන්නේ අපි ධම්මසංගණී බැලුවොත් ලියන්නේ මේ පළවෙනි 16න් පළවෙනි එක පමණයි. ඒකට මෙතන දක්වලා තියෙන්නේ දණ්ඩා විඤ්ඤා ප්‍රථම ධානයට පැමිණි විදිහේ සමයේදී අර ආකාරයටම සති සම්බොජ්ජංගයක් වේද මේ සතිපට්ඨානයයි කියනු ලැබේ. අවශේෂ ධර්මයෝ සතිය හා සම්ප්‍රයුක්ත වේ. ඒතර ওই ආකාරයට මාර්ග සිත් 4ට දක්වලා ඊළඟට ඵල සිත් 4ට දක්වලා තියෙනවා. ඒකත් ඵල සිතත් සෝවාන් ඵල සිත ධම්මසංගණියේ ලියන ආකාරයටම ලියනවා. දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ඒ ආකාරයට ලියලා දුක්ඛපටිපදා දණ්ඩා විඤ්ඤාව ප්‍රථම ධානයට පස්සේ ඒ සමයේදී
ස්පර්ශ වේ අවික්ෂේප වේ ඉතිරි සම්ප්‍රයුක්ත ධර්ම ටික දක්වලා තියෙනවා. මේ ධර්මයෝ කුසලයෝය. මේ තියෙන්නේ මේ ඵලසිත ලියන ආකාරයමයි. එම කුසල ලෝකෝත්තර කුසල ඥානයේ කළ බැවින් වැඩූ බැවින් කයි කයානුව බලමින් කාමයන්ගෙන් වෙන්වම මේක තුලත් කරලා තියෙනවා. ඒකට දුක්ඛපටිපදා දණ්ඩා විඤ්ඤා වූ ඇති ශුන්්‍යත වූ විපාක ප්‍රථම ධානයට පැමිණ විශේෂ ඒ සමෙහි මාර්ගාංග වූ ඒ ඉතිරි ටික ඒ ආකාරයටම දක්වලා තියෙනවා. ඊළඟට 475 ඡේදයේ වේදනාව අනුව බලමින් ඊළඟට 476 සිතේ සිතානුව චිත්තානුපස්සීව 477 ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ඒ විදිහට සතිපට්ඨානයේ 478න් අර ඉස්සෙල්ල විස්තර කරපු ආකාරයට විස්තර කරලා තියෙනවා. එතනින් අභිධර්ම භාජනීය අවසන් වෙනවා. මෙතනදී අපිට මතක තියාගන්න තියෙන්නේ අභිධර්ම භාජනයේදී සතිපට්ඨානය ලෝකෝත්තරමයි. ලෝකෝත්තර මාර්ග සිත් 4ටයි ඵල සිත් 4ෙහි යෙදෙන සම්මා සතියමයි සතිපට්ඨානය කියලා විස්තර කරන්නේ කියන එක. මොකද ඒක අවශ්‍ය වෙනවා ඊළඟට පඤ්ඤ පුච්චක වලදී ඒක මතක තියාගෙන තමයි අපි යන්න වෙන්නේ. පඤ්ඤ පුච්චකයත් අභිධර්ම ලෝකෝත්තරමයි යෙදෙන්නේ. ඒතර පඤ්ඤ පුච්චකේ අපිට ඒක බැලුවම මම ඒක විස්තර දැන් පඤ්ඤ පුච්චක මම හිතන්නේ විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නෑ නේද මේ රුණු මහත්මයා රත්නායක මහත්මයා ඒගොල්ලෝ කොහොමද කරලා තියෙන්නේ ඔවා? ඒගොල්ලන් අහලා බලමු ඒගොල්ලෝ උත්තර දෙනවාද කියලා එතකොට. තව පොඩි තැනක් මට පැහැදිලි කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා මිස්. මෙතනදී අර මේ මාර්ග සිත් ඇති වෙන අවස්ථාවේදී අපි එතන ඒ සතිපට්ඨාන හතරම වෙන වෙනම කතා කරන්නේ දුක්ඛ පටිපදා දන්දා විඤ්ඤාවේදී ඒ විදිහට. එතකොට ඇත්තටම මේ කොහොමද ඒවට අපි දැන් මාර්ග සිත ඇති වෙන්න කලින් සාමාන්‍යයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ත්‍රිලක්ෂණ යන්නේ ඇත්තටම මේ විදර්ශනාවට ගන්න ත්‍රිලක්ෂණ යනුවනේ විදර්ශනා කරන්නේ. එතකොට මේ ඒක කොහොමද මේ සතිපට්ඨාන හතරට වෙන වෙනම ගැලපුවේ කියන එක පොඩ්ඩක් දැනගත්තා නම් හොඳයි. මට එතන පොඩි ප්‍රශ්නයක් වගේ ඇති වුණා කොහොමද ඒක අපි වෙන වෙනම දැනගන්නේ කියලා. ඔය එක පැත්තකින් වෙන්න ඕනේ දැන් මෙහෙම අරමුණ ගන්න විදිහට දෙක බලපාන්නේ කොයි විදිහටද ඒක විස්තර වෙන්නේ කියන එක පොඩ්ඩක් අපි විස්තර කරලා දෙන්න පුළුවන්කම තියනවද? එහෙමයි මේ රත්නායි මහත්මයා අහන්නේ මෙතන ඡේද 4කින් දක්වලා තියෙන්නේ ඇයි කියන එකද? එහෙම නැත්නම් ඡේද 4කින් දක්වලා තියෙනකොට ඒක කොයි විදිහටද අපි තේරුම් ගන්න ඕනේ කියලා. හැබැයි දැන් අපි අර පොතේ අට කතාවේ බැලුවම අට කතාවේ තියෙනවා නේද මේක එකම සිත పూర్ව භාගයේ සිත් 4ක්. අන්න ඒක එතකොට పూర్ව භාගයේ සිත් 4ක් ගැන තමයි කියන්නේ. ඒක පොඩ්ඩක් බලමුද ඒක අපි? මේකේ තියෙන 236 වෙනි පිටුවේ අට කතාවේ මෙම කොටස් දෙකීම සුද්ධ විපස්සනාවම කියන ලදී. මේ කොටස් දෙක කියන්නේ පබ්බේ බොජ්ජංග නීවරණ පබ්බේ බොජ්ජංග පබ්බේ මෙසේ මෙම සතර සතිපට්ඨානයේ పూర్ව භාගී නොඑක් සිත්වල ලැබේ. වෙනත් සිතකින් කය විමසයි. වෙනත් සිතකින් වේදනාව විමසයි. වෙනත් සිතකින් සිත විමසයි. වෙනත් සිතකින් ධර්මයේ විමසයි. මේ අපි භාවනාවට වාඩි වෙලා අපි කරන සාමාන්‍ය විදර්ශනා භාවනාවේදී සිද්ධ වෙන ආකාරය තමයි මේ කියන්නේ. එතකොට සිත් එතන 4ක් වෙනවා. එක එක සිත් මාරු වෙනවා. ලෝකෝත්තර මාර්ගක්ෂණෙහි එකම සිතක සතිපට්ඨාන 4ම ලැබේ. එතකොට ඔබතුමාගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ අභිධර්ම භාජනීය අයි මේ 4 වෙන වෙනම කිව්වේ කියන එකද? ඔව් දැන් මට පොඩි පැහැදිලි කිරීමක් ඇති වුණා. ඒ කියන්නේ එක මාර්ගසිත අපි හිතුවොත් එහෙම සෝවාන් මාර්ගසිත ලැබෙනකොට ඒ සිතේ දැන් මොන විදිහකට විදර්ශනා කරත් ඒ සතිපට්ඨාන හතරම ඒ සිතේ මාර්ගසිතේ යෙදෙනවා කියලා කියන්නේ නේද? ප්‍රතිපදාව වෙනස් වෙන්න පුළුවන් කියන එකයි නේද මේකේ තේරුම. ප්‍රතිපදාව වෙනස් වුණත් දැන් කියමු කායानुපස්සනාවෙන් ගියත් වේදනානුපස්සනාවෙන් ගියත් චිත්තනානුපස්සන ධම්මානුපස්සන මොන අය හතරෙන් එකකින් ගියත් මාර්ගසිත එනකොට සතර සතිපට්ඨානෙම හිතේ වැඩ කරනවා. ඒ අරමුණ ඇවිල්ලා නිවන හැබැයි ඒකේ සතර සතිපට්ඨානෙ පිහිටනවා කියන එක නේද? කියන්නේ ඇත්තටම මේ පාරවල් 4කින් ගියත් එකම තැනට ගිහිල්ලා තමයි මාර්ගසිත ලැබෙනකොට මාර්ගක්ෂණයේදී එකම සිතක සතිපට්ඨාන 4ම පිහිටනවයි කියන එක තමයි මේ කියන්නේ. ඒක සම්මා සතිය කියලා විස්තර කරනවා.
ඒකෙන් එතකොට බැලුවොත් එහෙම මේක ප්‍රතිපදා හතරෙන් කිව්වොත් අර දැන් දුක්ඛ පටිපදා දන්දා විඤ්ඤාය ප්‍රතිපදා හතරෙන් ගියත් එකම ඵලයට තමයි යන්නේ. එකම කියන්නේ එකම මාර්ග හිතයට තමයි යන්නේ කියන්නේ. ඉරෝසන්නයි මේ බුණු මහත්මයා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනකොට සම්මා සතිය විස්තර කරලා තියෙන හැටි බලන්නකෝ. සම්මා සතිය විස්තර කරන්නේ සතර සතිපට්ඨානයමයි. සතර සතිපට්ඨානයමයි සම්මා සතිය. එතකොට හරි තමයි මේක දකින්න වෙන්නේ. ඒක කුමන ප්‍රතිපදාවෙන් ගියත් යන තැන අර එකම සිතක ඒ හතරෙන් යම් කිසි දෙයක් ප්‍රකට වේවි. හැබැයි හතරම යෙදෙන ආකාරය තමයි පෙන්눔 කරන්නේ. සම්මා සතිය කියන තැන සතර සතිපට්ඨාන. සම්මා වායාම කියනකොට සතර සම්‍යක් ප්‍රදානමයි. ඒ විදිහටමයි විස්තර කරන්නේ. දැන් පැහැදිලිද? ඒ කියන්නේ මාර්ගාංග හැටියට එනකොට ඒ හතරම පිටනවා කියන එක මම ජයන්ත මහත්තයා මම හිතන්නේ දැන් පැහැදිලි වෙන්නද නේද? ඔය තමයි මාර්ග අංග හැටියට එනකොට ඒ හතරම පිටනවා කියද වීර්යය වුණත් ඒ ආකාරයෙන් තමයි ගන්න වෙන්නේ නේද සර්? හොඳයි. මට මෙහෙම අදහසක් ආවා මේ මහත්තයා දැන් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නේ සංස්කාර ධර්මනේ රූප වේදනා සංඥා සංකාර විඥානනේ. එතකොට රූපස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනකොට සතිපට්ඨානේ එතකොට රූපස්කන්ධය පළවෙනි එක. ඊළඟට වේදනානුපස්සනාවේදී වේදනාව ඊළඟට චිත්තානුපස්සනාවේදී කරන්නේ විඥාණය ධම්මානුපස්සනාවේදී සංඥා සංකාර ඒ විදිහට අනුපස්සනා වෙනවා නේද කියලා හිතුණා. ඔව් එහෙම තමයි නේද? අපි රූපය පරිග්‍රහයෙන්නේ කායානුපස්සනාව කියන්නේම වේදනාව පරිග්‍රහය. අනිත් චිත්තය විඥාන ස්කන්ධය විදියට ඒක ස්කන්ධ පහට පෙන්නනවා සතර සතිපට්ඨානේ ඔය ආකාරයට. ඔබතුමී කියපු ආකාරයත් හරි. ඔව් එතකොට මහත්මිය මට හිතෙනවා පංච උපාදානස්කන්ධය විදර්ශනා කරනකොට සතර සතිපට්ඨානෙම පිහිටනවා කියලා. ඒක සම්පූර්ණ වෙනවා කියලා. සම්පූර්ණ වෙනවා පූර්ව භාගයේ වෙන වෙනම සිත් වලින් මාර්ගක්ෂණයේ එකම සිතක. එහෙමයි. හොඳයි. එතකොට අපිට මේ පඤ්ඤ පුච්චකේ අපි කතා කරන්නේ කොහොමද අවශ්‍ය වෙනවද කියලා මට ඒ කරුණු දෙක තුනක් කියන්න පුළුවන්. එකක් අපි මෙතන මේ පිටුව 363 වෙනි පිටුවේ දැන් මම මේ ඇත්තටම කියන්නේ දැන් අපි පඤ්ඤ පුච්චක විභාගයෙන් ධර්මය හරියටම කොතනද තියෙන්නේ කියලා බලන ආකාරය 481 බැලුවොත් 481 මැද හරිය විතර ශෛක්ෂද වන්නා අශෛක්ෂද වන්නා කියලා තියෙනවා. සියා හරි. මෙතන දැන් මේ තියෙන්නේ මේ සෙක්ක ත්‍රිකයනේ. මේකේ පද තුන තියෙන්නේ සෙක්කා ධම්මා, අසෙක්කා ධම්මා, නේව සෙක්කා, නාසෙක්කා ධම්මා. දැන් මෙතන තියෙනවා සියා සෙක්කා එකටත් යනවා, සියා අසෙක්කා එකටත් යනවා. මේ යන්නේ ඇයි? සියා සෙක්කා වෙන්නේ මාර්ගසිත 4යි චෛතසික ටිකයි. සියා අසෙක්කා කියන්නේ ඵලසිත රහත් ඵලසිත. සියා තියෙන සතර සතිපට්ඨානය. ඔව් ඉතිරි සිත් 7ම එනවා සියා සෙක්කා. සියා අසෙක්කා කියනකොට ඵලසිත. එතකොට මේකෙන් පෙන්නනවා මාර්ගසිතුයි ඵලසිතුයි දෙකම මෙතෙන්ට මේ පඤ්ඤ පුච්චක විභාගයේදී ඇත්තටම අභිධර්ම ලෝකෝත්තරමයි ගන්නේ කියන එක මෙතන පෙන්නන එක තැනක්. ඊළඟට අප්පමානා කියන තැනත් ඒක පෙන්නන තැනක් අප්පමානා. ওই විදිහට අපිට හරියටම බලන්න පුළුවන්. දැන් අපි තව එකක් බැලුවොත් නෛර්යානික කියන එක අපිට අන්තිමට නේද? 486 බලන්න මහත්මිය. හොඳයි. පොඩ්ඩක් පිටිපස්සට යන්න. පොඩ්ඩක් උඩ පහළ යන්න හරි. දැන් මෙතන බලන්න මේ චිත්තයෝ නොවේති නෝ චිත්තා. චෛතසික. දැන් අපි සමහර වෙලාවට හිතන්න පුළුවන් මේක මේ සමහර මුලදිම අපිට හිතෙන්න පුළුවන් මේ රූප පරිග්‍රහය කියනකොට මේක ස්කන්ධ පංචකය ගැනද මේ කියන්නේ කියලා. නෑ.
මේක කියන්නෙම චෛතසිකයක්මයි. මේ සති චෛතසිකයමයි. ඒතකොට චිත්තයක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ සතිපට්ඨානේ චෛතසිකයේ වෙන්නේ සති චෛතසිකයමයි. නෝ චිත්තා චෛතසිකා චිත්ත සංප්‍රයුක්තා ඔය විදියට කියනවා. ඊට පස්සේ අවසානයේදී යනවා අවසානයේටම ගියොත් 488 ශ්‍රීමති මහත්මිය අපි යමුද පල්ලෙහාට තව ටිකක්. අවසානයේට 488 තව ටිකක් ඉදිරියට යන්න මහත්මිය. අවසානයේටම යන්න. හොඳයි. දැන් මෙතන බලන්න අපරියාපන්නමයි. ඒ කියන්නේ ලෝකෝත්තරමයි. නෛර්යානිකද වන්නා අනෛර්යානිකද වන්නා නෛර්යානික වෙනවා මාර්ගසිත නිසා අනෛර්යානික වෙනවා ඵලසිත නිසා. ඊළාට අනුත්තරෝ නියතයි. නියත වෙනවා මාර්ගසිත අනියත වෙනවා. ওই විදිහට අපිට බලන්න පුළුවන් මේ ධර්මය මේ පඤ්ඤපුච්චකේ ප්‍රයෝජන ගන්න පුළුවන් මේක සිතද්ද චෛතසික ගැනද මේ කතා කරන්නේ මේක ලෝකෝත්තරද ලෞකිකද කාමාවචරද රූපාවචරද බලන්න හරියටම දැනගන්න මේ පඤ්ඤපුච්චකේ උදව් වෙන ආකාරය පෙන්වන්න තමයි මම බලාපොරොත්තු උනේ මේක හැමතැනදීම පඤ්ඤපුච්චකේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ධර්මයේ කොතන හරියටම ධර්මය මොකද්ද කියන එක දැනගන්න. දැන් මේක පඤ්ඤපුච්චකේ ලෝකෝත්තරමයි කතා කරන්නේ කියන එක මේ සමහර පඤ්ඤපුච්චකේ සමහර දුක්ඛ ධර්ම වලින් ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙනවා. අපි විශේෂයෙන් පඤ්ඤපුච්චක ගැන මොනවා හරි කතා කරන්න තියනවද? සර් පඤ්ඤපුච්චේ කරපු කාගෙන් හරි අහමු නේද? හොඳයි. ඔබතුමා එහෙනම් අහන්න කාගෙන් හරි නමක් පොදුවේ අහනවද? මිස් යමු කරන්නකො මොකක් හරි මේ ත්‍රිකයක් හරි දුකයක් හරි එතකොට මම. ඔව් ඇත්තටම මේකේ අමාරු ඒවා නැහැ. ඒ මිස් බලන්න තියෙන්නේ ලෝකෝත්තර මාර්ගසිතේ ඵලසිතේ තියෙන සතිය කොහෙද තියෙන්නේ කියන එක විතරනේ නේද? සතිචෛසිකේ. ඇත්තටම මේකට දැනගන්න ඕනේ මේකේ තියෙන ලෝකෝත්තර සිත් 8 පමණයි කියන එක. සිත 8 තියෙන සතිය. ඔව් වේදනාත්‍රිකයේ බැලුවොත් ඉතින් මේක ඇත්තටම බොහොම පහසුයි. වේදනාත්‍රිකයේ බලන්නකෝ. කාටද කරන්න කරපුවා ඉන්න මම හිතනවා මේ රාමනායකන්ටලා පැත්තේ 3 දෙනෙක් ඉන්නවා ඒ කරලා තියෙන්නේ නේද? අනුලා මහත්මිය ඒ එක්සම් කරන අයනේ. කවුද සෙනෙවිරත්න මහත්මිය ඒ කවුරු ඉදිරිපත් වෙනවද? විනීතා පීසේදි මහත්මිය. ඒක මම කියන්නේ බලන්න මතක තියෙන විදිහට. කියන්නේ කාය වේදනායි සංපයුක්තා ඒ සුඛ වේදනාව අර එන්නේ සියා සුඛාය වේදනායි සංපයුක්තා ධම්මා සියා උපේක්ඛා වේදනායි සංපයුක්තා ධම්මා දෙකට එනවා නෝනි කියලා මට හිතෙනවා ලෝකෝත්තර සිත් කියන එක නම් මම බැලුවා මේ ඉතිස්සලා පඤ්ඤපුච්චකේ මට ඒක තේරුණා මේ මං හිතන්නේ මේ දෙකට තමයි එන්න ඕන කියලා. ඔය ඒකේ අභිදේයාත් එක්ක කිව්වොත් මහත්මිය ප්‍රථම ධානය සිත්වල යෙදෙන ප්‍රථම ද්විතීය තෘතීය ධානය සිත්වල යෙදෙන සුඛ වේදනාව සංප්‍රයුක්ත ලෝකෝත්තර සිත් චතුත්ථ එන්නෝනේ ඊට පස්සේ උපේක්ඛා වේදනාය සංප්‍රයුක්ත ධම්මාවලට එන්නේ පංචම ධානයේ යෙදෙන ලෝකෝත්තර සිත් එනවා මැඩම්. ලෝකෝත්තර සිත් වල තියෙන සතිය නේද? ඒක තමයි මෙතන චෛතසිකයක් ඒක මතක තියාගන්න ලෝකෝත්තර සිත්වල යෙදෙන සති චෛතසිකය. එහෙමයි මම. හිතන්නේ ඔබතුමිය දන්නවා ඒක කියවුනේ සිත කියලා සිතේ යෙදෙන සතිය. මම බැලුවා මට චෛතසිකය කියන එක වැටහුනේ නැහැ. දැන් මැඩම් කිව්වහම තමයි අර එක උදාහරණයක් අරන් කිව්වහම චිත්ත නෙමෙයි චෛතසික විතරයි කියන අර දුක මාතිකාවල තියෙන එක බලපුවහම තමයි මට තේරුනේ මේක තමයි මේ චෛතසික විතරයි කියලා. නමුත් මම ඉස්සෙල්ලා බලපුවම මට තේරුණා ලෝකෝත්තර සිත් විතරයි ලැබෙන්නේ කියලා. හරි. ඒ තමයි දැන් මේ හැමතිස්සෙම අපි පඤ්ඤපුච්චකේ අදාළ කොටසට දැන් අපිට යම් මේ පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍ය වෙනවා නම් ඒ අදාළ ත්‍රිකයට හරි දුකයට හරි ගියාම ඒකෙන් ගොඩාක් දේවල් ගන්න පුළුවන්. චිත්තයෝ නෙවෙයි චෛතසිකයෝ කාමාවචර නොවේ රූපාවචර නොවේ අරූපාවචර නොවේ අපරියාපන්නම වේ. ওই විදියට අපි හරියටම කොටු කරගන්න පුළුවන් මේ ධර්මයේ තියෙන්නේ මෙන්න මේකේ අඩංගු ධර්මයේ මෙන්න මේකයි කියන එක. ඒක හුඟා මේ පඤ්ඤපුච්චකේ මේ
මේ කියන විභංගයට පමණක් නෙවෙයි හැම විභංගයකටම මේ පඤ්ඤ පුච්චකය ප්‍රයෝජනයට ගන්න පුළුවන් අදාළ කරගන්න පුළුවන් හරියටම ධර්මයේ මොකද්ද කියලා බලාගන්න. මොකද මෙතන තියෙනවා ත්‍රික 22කුයි දුක 100කුයි. ඉතින් අපිට හරියටම කීපයක් බැලුවම හොඳටම තේරෙනවා මේ ධර්මය මොකද්ද කියලා. හොඳයි ඔබතුමියට තේරුණා නම් දැන් මේක චිත්ත නෙමෙයි ඒ ලෝකෝත්තර සිත්වල යෙදෙන සති චෛතසිකයමයි සතිපට්ඨානය කියන එක පැහැදිලිනේ. තව අපිට තව මොනවා හරි අපිට කතා කරන්න ඕනද මේ සම්බන්ධයෙන්? මේ මිසයකට අමතර තව මොනවා හරි දුකයක් හරි ත්‍රිකයක් හරි ඔව් අහන්න මහත්මිය. මට මේ පොඩි මේක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි උපසමානුස්සතිය ලෝකෝත්තර සිත්ව ඒ කියන්නේ අඩුම ගානේ සෝවන් මාර්ග සිතවත් ලැබුණු කෙනෙකුට විතරයි නේද මම උපසමානුස්සතිය කරන්න පුළුවන් මොකද නිර්වාණය අනුස්සති කරන භාවනාවක් නේද උපසමානුස්සතිය කියන්නේ ඒක ඒ විදිහද මගේ වැරදි යම්කිසි වැරදි වැටහීමක් තියෙනවද කියලා බලන්න තමයි මම මේ ප්‍රශ්නේ අහුවේ. උපසමානුස්සතියෙන් යන්න පුළුවන් උපචාර සමාධියට පමණයි අර්පණා ලබන්න බෑ. හැබැයි උපචාර සමාධිය ප්‍රමාණවත් වෙනවා මේ විදර්ශනා කරලා මාර්ග ඵල ලබන්න. ඒක යම් මේ සේමාත්මය අහපු ප්‍රශ්නේ තමයි උපසමානුස්සතිය කරන්න ලෝකෝත්තර මාර්ගය ලබලා තියෙනවද කියලා. සෝහන් වෙලා තියෙනවද කියලා අහන්න. මහත්මිය ආයෙ පොඩ්ඩක් ප්‍රශ්න යොමු කරන්න. මේ බ්‍රූන මහත්මයා කියපු ප්‍රශ්න තමයි මැඩම් අහුවේ. ඒ කියන්නේ නිර්වාණයනේ අනුස්සති කරන්න ඕනේ උපසමා අනුස්සති කියන එක අපි දැන් ළමයෙකුට උනත් කියලා දෙන්නේ නිර්වාණය තමයි අනුස්සති කරන්න ඕනේ කියලා. එතකොට ඒක ඇත්තටම සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ නේද මැඩම්? තෙරුවන් සරණයි මහත්මිය මේකයි උපසමානුස්මතිය කියලා කියනකොට විසුද්ධි මාර්ගය හොඳට පැහැදිලි කරනවා. ඔය අනුස්සති ධර්ම 8ක් තියෙනවා. ඒ 8න් අන්තිම අර්පණාවලට යන්න බැරි අන්තිම අනුස්සතිය තමයි උපසමානුස්සතිය. ඒ කරන්නේ නිවනේ ගුණ දැන මෙනෙහි කිරීම. නිවන දැකීම නෙවෙයි. එතන තේරුම් ගන්න ඕන මේ නිවන දැකලා කරන අනුස්සතියක් නෙවෙයි මේ නිවනේ ගුණ. බුද්ධානුස්සතිය කියනකොට බුදු ගුණ දැකලා කරන ශ්‍රද්ධාවෙන්, ධම්මානුස්සතිය කියනකොට ධර්මයේ ගුණ, සංඝානුස්සතිය කියනකොට සංඝයා ගුණ, ඊට පස්සේ ඊළඟට ත්‍යාගානුස්සතිය, දේවතානුස්සතිය, මරණානුස්සතියත් අපි මරණය දැකලා නෙවෙයිනේ. මරණේ දේවතානුස්සතියත් එහෙමයි. එහෙමමයි උපසමානුස්සතිය නිවනේ ගුණ අපිට දීලා තියෙන දේශනා විලාසයෙන් ඒ ගුණ දැනගෙන කරන අනුස්සතියක් නිසා නිවන දැකලා කරන අනුස්සතියක් නෙවෙයි. අන්න ඒක තේරුම් ගත්තොත් මං හිතන්නේ ওই කාරණේට උත්තරේ ලැබෙයි කියලා මං හිතනවා. තෙරුවන් සරණයි. මම බොහොම හොඳට පැහැදිලි වුණා අනුසය ඒක නම් මේ මම හිතන්නේ මහත්මියට පැහැදිලි වෙන්නේ නේද ඒක? ඔව් හොඳින් පැහැදිලි වුණා. ඇත්තටම එතන මේ විද්‍යාරත්න සර් කිව්වා වගේම විසුද්ධි මාර්ගයේ හරීම ලස්සනට උපසමානුස්සති භාවනාව පැහැදිලි කරලා තියෙනවා. වචන වගයක් දාලා මේ මද නිම්මදනෝ පිපාස විනයෝ වට්ටුපච්ඡේදෝ ඒ ආකාරයට දාලා හොඳ ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. ඒකේ තියෙන ಗುಣ ටික සිහි කරන එක කියලා ඒක කියවුවාම තේරෙනවා. බොහොම පිං. මෙතන මම මේ විසුද්ධි මාර්ගය අරගෙන බලන්නේ 122 වෙනි පිටුවේ තියෙන උපසමානුස්සති භාවනා විදිය කියලා. උපසමානුස්සතිය නම් නිවනේහි ಗುಣ සිහි කිරීමය. නිවනේහි ಗುಣ සිහි කරමින් කරන භාවනාව උපසමානුස්සති භාවනාවයි. ඒ වඩන අයුරු මෙසේය කියලා තියෙන යෝගාවචරයා විවේක ස්ථානයකට ගොස් නොඑක් අරමුණු වලින් සිත නිදහස් කොටගෙන විරාගය මද නිම්මදනය ওই විදියට විස්තර කළා. නිරෝධය නිර්වාණයයි එහි ಗುಣ සිහි කළ යුතුයි. ඊට පස්සේ විරාගය කියන එක විස්තර කරනවා. මද නිම්මදනය කියන එක පිපාස විනය ওই විදියට එක විස්තර කළා. නිර්වාණයේ සියලු වාන සංඛ්‍යාත බැඳීම් මැලීම් නැති හේයින් නිර්වාණ නම් වේ. ඔය ආකාරයට 122 වෙනි පිටුවේ උපසමානුස්සති භාවනාව වඩන විදිය විස්තර කරලා
තියෙනවා. ඒකත් පොඩ්ඩක් බලන්න මේ මහත්මිය විසුද්ධි මාර්ගයේ 122 වෙනි පිටුව. හරි මැඩම් බොහොම පිං තෙරුවන් සරණයි. එතකොට අපිට පුළුවන් සම්‍යක් ප්‍රදාන ඊළඟ විභංගයේ අඳුන්ලා දෙන්න. හඳුනා ගැනීමක් හරි කරන්න පුළුවන් වෙන්නේ. පැය කාලක් විතර තියෙනවා තව. විනාඩි 5කින් විතර අපි හඳුන්වලා දීමක් කරමු. එතකොට මෙතන අපි දැන් කතා කරන්නේ සම්‍යක් ප්‍රදාන විභංගය. ඉති කියන සම්‍යක් ප්‍රදානය 4 දෙනෙකි. මේ සස්නේ මහන නූපන් ලාමක අකුසලයන්ගේ නොයිපදීව පිණිස කත්තුක්කමිතා කුසල ඡන්දේ උපදවයි වෑයම් කරයි කායික චෛතසික වීරය කෙරෙයි සිත නගා සිටුවයි පදම් වීරය කෙරේ. දැන් මේක පාලි වචන වලින් තියෙනවා චත්තාරෝ සම්‍යක් ප්‍රදානා ඉදබික්කු අනුපානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය මොකද්ද කරන්නේ චන්දං ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගන්නාහති පදහති. මෙන්න මේක තමයි කරන්න ඕන දේ. දැන් කරන්නේ මොකද්ද? අනුපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපද්දාය. නූපන් දාමක අකුසලයන්ගේ නොයිපදීම පිණිස කරන ඒ සඳහා කරන දේ තමයි චන්දං ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගන්නාහති පදහති. අපි මේ එක එක තේරුම පස්සේ බලමු. ඊට පස්සේ කියනවා ඊළඟ දෙවෙනි එක තමයි උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස. ඒකත් අර විදිහටමයි කම්මතා කුසල ඡන්දේ උපදවයි වෑයම් කරයි වීරිය කරයි සිත නගා සිටුවයි පදම් වීරිය කරයි. ඒක අපි පාලි පැත්ත බැලුවොත් උපානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහානාය ප්‍රහාණය කිරීම පිණිසට අර විදිහටමයි චන්දං ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගන්නාහති පදහති. එතන විරියං ආරභති මම හිතන්නේ. sorry විරියං භති මාප්‍රාණ භයන්න. භයන්න නේද? හොඳයි පිළිම සිද්ධ වෙනවා. ඊළඟට තුන්වෙනි එක අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පද්දාය. ඒ කියන්නේ අනුප්පන්නන් නූපන් කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස. නැවතත් කියන්නේ චන්දං ජනේති වායමති විරියං ආහති ඒ විදියට විරියං ආරභති චිත්තං පග්ගන්නාහති පදහති. ඊළඟ හතරවෙනියට කියනවා උප්පානං කුසලානං ධම්මානං ඒක පොඩ්ඩක් වෙනස්. එතන කියන්නේ උපන් කුසල කිව්වද? ශ්‍රීමති මන්ද පොඩ පල්ලහැට යන්න වෙනවා නේ. මට මොකුත්ම පේන්නේ නැහැ. උපන් කුසල ධර්මයන්ගේ උප්පානං කුසලානං ධම්මානං මෙතන කියන්නේ චන්දං ජනේති නෙමෙයි. ඒක කියලා කියනවා උප්පානං කුසලානං ධම්මානං දිට්ඨිය සිටීම පිණිස අසම්මෝසාය නොනසීම පිණිස විහෙව්වාය පුන පුනා ඉපදීව පිණිස වේපුල්ලාය විපුල බව පිණිස භාවන වැඩිම පිණිස සම්පූර්ණ වීම පිණිස වැඩිම පිණිස භාවනාය පාරිපූර්ය භාවනාය තමයි වැඩිම පිණිස පාරිපූර්ය සම්පූර්ණ වීම පිණිස චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාහති පදහති. ඔන්න ওই විදිහට තමයි සම්‍යක් ප්‍රදාන විභංගී කියන්නේ සම්‍යක් ප්‍රදාන වීර්යමයි. එතන හතරක් ගැන කතා කරනවා. නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නොයිපදීව පිණිස උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස නූපන් කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස උපන් කුසල ධර්මයන්ගේ සිටීම නොනැසීම පුන පුනා වැඩිම ඒ ආකාරයට මොනවද කරන්නේ කුසල ඡන්දේ උපදවයි වෑයම් කරයි වීරය කරයි සිත නගා සිටුවයි පදම් වීරය කෙරේ. ඔන්න ඕක තමයි සම්‍යක් ප්‍රදාන විභංගේ විස්තර කරන්නේ. එතකොට ඒ ಉದ್ದೇಶය නිर्देशයෙන් කියනවා නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නොයිපදීම පිණිස කුසල ඡන්දේ උපදවාද වෑයම් කෙරේද වීරය කෙරේද සිත නගා සිටුද පදම් වීරය කෙරේද යක් කියලා
මේකේ විස්තර කරනවා අකුසල ධර්ම මොනවද ඒ ආකාරයට ඊට ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් අට කතාව බලමු. අට කතාවේ 238 239 පිටු මේකේ අපි මේ වචනවල තේරුම පොඩ්ඩක් බලමු. චන්දං ජනේති කියන එක විස්තර කරනවා කරනු කැමැති බව සංඛ්‍යාත කුසල කැමැත්ත උපදවයි. වායන්ති ප්‍රයෝගයේ උත්සාහ කරයි. චිත්තම් පග්ගන්නාහති ඒ සමග උපදින වීරයෙන් සිත ඔසවා තබයි. පදහති පදන් වීරය කරයි. පිළිවෙලින් ඒ පද හතරම අසුරු කිරීම, වැඩිම, බහුලව යෙදීම, නිතර යෙදීම යනුවෙන් යෙදිය යුතුයි. ඊළඟට අර අපි කතා කර හතරවෙනි එකේ කියනවා uppannānaṁ කුසලානං ධම්මානං ditthියා. මේ ditthියා මේ විස්තර කරනවා මේ වචන මොනවද කියලා. ditthියා තේරුම ditthියා කියන්නේ සිටීම සඳහා. අසම්මෝසාය නුමුලා වීම සඳහා. විවියෝ භාවායනේ. බිහියෝ භාවාය. යෝ භාවාය එතන තිතියා නේ මිස්. දිති නෙමෙයි තිතියා. තිතියා සිටීම පිණිස සමා වෙන්නේ වචන ප්‍රොනන්සියේෂන් වල. එතකොට නැවත නැවත වැඩිම සඳහා වෙපුල්ලාය මහත් බව සඳහා භාවනායව කියන්නේ වැඩිවීමට පාරිපූර්ණිය කියන්නේ සම්පූර්ණ වීමට. මෙන්න මේ විදිහට තමයි මේ වචනවල අර්ථ දැක්වීම අට කතාවේ දක්වලා තියෙන්නේ. ඊට පස්සේ චන්දං ජනේති කියන එක මෙතන විස්තර කරනවා. චන්දං ජනේති යනු කියලා මේ ඡන්දේ කවරේද යත් කියලා යම් ඡන්දේ කරන අයුරේ කුසලයේ ස්වභාව ඡන්දේ කියද මේ ඡන්දයයි කියන ලැබේ. මේ ඡන්දය අපිට මෙන්න මේ වචන ටික කියන්න ඕන. චන්දං ජනේති කියන්නේ උපදවයි. සංජනේති කියන එක මොකද්ද කියන එක කියනවා. සංජනේති එය නිතර කරන්නේ සංජනේති නම් වේ. මේ අට කතාවෙන් කියවන්නේ 239 වෙනි පිටුව. කිසියම් අනතුරකට පැමිණ එයින් ඔසවන්නේ උත්ත පෙතිවේ. නොසිඳී පැවැත්මට පමුණුවන්නේ සමුත්ත පෙතිවේ. එය ප්‍රකට කරන්නේ ඉබ්බත් තෙති නම් වේ. නොපසුබැසීමෙන් නොසඟවීමෙන් ඉදිරියට පැමිණීමෙන් උපදවන්නේ අබිනිබ්බත් තෙති නම් වේ. විරිය කරන්නේ විරියං ආරහති නම් වේ. ආරබති ආසේවති භාවේති නැවත නැවත කරන්නේ කියන අර්ථය. බහුලී කරෝති මුලින් කරන්නේ. ආරහති ආරබති නැවත නැවත කරන්නේ. සම්මාරබති භාවනා වශයෙන් භජනය කරන්නේ. ආසේවති වේ. වඩන්නේ භාවේති වේ. සියලු කටයුතු වල එයම බහුලව කරන්නේ. බහුලී කරෝති දත යුතුයි. ඔය ආකාරයට මේ වචනෙන් වචනෙට අර්ථය විස්තර කරනවා. දැන් මෙතන අපි බැලුවොත් මෙතන චන්දං ජනේති කියන්නේ ඡන්දය. මේ ඡන්දය විස්තර කරන ආකාරයමයි. ඊට පස්සේ වායමති කියන්නේ වීර්ය. වායමති කියන්නේ වීර්ය ආරම්භය. වීර්ය ආරම්භ කිරීම. විරියං ආරභති කියන්නේ නොපසිබස්නා වීර්ය. පුනා වැඩිම. ඒකත් වීර්යමයි චෛතසිකයක් හැටියට. චිත්තම් පග්ගන්නාති කියන්නේ චිත්තය ඔසවා තැබීම. ඒක චිත්තය. ඊළඟට පදහති කියන්නේ නැවතත් වීර්යමයි නොනැසී පැවැත්ම. ඒකට වීර්ය ආරම්භ කරන්න ඕන, නැවත නැවත පුනා වඩන්න ඕන. ඒක නොනැසී පවත් ගන්න ඕන. ඒකින්ද තමයි මේ වායමති විරියං ආරභති පදහති කියලා දක්වලා තියෙන්නේ. ඒ තුනේම චෛතසිකයේ වීර්ය. නමුත් ආරම්භ කිරීම පුනා වැඩිම නොනැසී පවත්වා ගැනීම කියන අර්ථ තමයි දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ ක්‍රමක්‍රමයෙන් ආරම්භ කරපු වීර්ය උඩට පමුණුවාලන ආකාරය තමයි නොනැසී පැවැත්වීම සඳහා පවත්වා ගැනීම සඳහා දිගටම වීර්ය පවත්වා ගැනීම තමයි මෙතන මේ වචන වලින් අර්ථ දක්වලා තියෙන්නේ. ඒතර ඒ ආකාරයටම තමයි අනිත් උපන් ලාමක අකුසලයන්ගේ ප්‍රහාණය පිණිස
එතකොට මෙතන කියනවා ලාමක අකුසල් කියන එක ඉස්සෙල්ලත් මම හිතන්නේ ඒක කිව්වේ නෑ අපි. ලාමක අකුසල් කියන්නේ නූපන් අකුසල ධර්මයේ කවරේදයක් ලෝභ දෝෂ මෝහ තුන් අකුසල මූලයෝ තතිකස්ස කුසල තන් සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංස්කාර විඥානස්කන්ධ තන් සමුත්ථාන වූ කාය කර්ම වාක් කර්ම මනස් කර්ම යන මොහු නූපන් අකුසල ධර්මයෝ කියති. දැන් මේක කියවනකොටම අපිට මතක් වෙනවා ධම්මසංගණී යම් කොටසක් නේද? ඒක මතක් කියන්න පුළුවන්ද මහත්මියකට? මේ ආකාරයට අකුසල ධර්මයෝ විස්තර කරන තැනක් තියෙනවා ධම්මසංගණියේ. යන්න පුළුවන්ද මහත්මියකට? අපි බැලුවොත් නික්කේප කාණ්ඩේ අකුසල ධර්ම අර්ථ දක්වලා තියෙන මේ ආකාරයට. ඒක බලන්න ওই විදිහට නූපන් අකුසල ධර්මයෝ කියලා අර්ථ දක්වනවා. ඊට පස්සේ උපන් ලාමක අකුසල ධර්මයෝ කියන එකත් මේ ආකාරයටම අර්ථ දක්වන ලෝභ දෝෂ මෝහ යන තුන් අකුසල මූලයෝ ඒ ආකාරයටම ඊළඟට නූපන් කුසල ධර්මයන්ගේ ඉපදීම ඡේදය 492 ඒකත් නික්කේප කාණ්ඩේ විදිහටමයි කුසල ධර්මයේ අර්ථ දක්වන්නේ අලෝභ දෝෂ සමෝහ තුන් කුසල මූලයෝ තත් සම්ප්‍රයුක්ත වේදනා ස්කන්ධ විඥාන ස්කන්ධ තත් සමුත්ථාන කාය කර්ම වාක් කර්ම මනස් කර්ම යන මෝහ. ඒතර මේ හැම එකටම චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාහති අර ඉස්සෙල්ලා විස්තර කරා වගේම විස්තර කරනවා. ඊළඟට අවසානික පොඩ්ඩක් වෙනස් උපන් කුසල ධර්මයන්ගේ සිතියා අසම්මෝස ඒ විදිහට යන්නේ සිටීව පිණිස නොනැසීව පිණිස මේ වීරිය වඩන ආකාරයමයි මෙතන කියන්නේ ඒ 493 ඡේදයෙන් උපන් කුසල ධර්මයෝ ඒ ආකාරයෙන් විස්තර කරන අලෝභ දෝෂ අමෝහ කියන විදිහට ඒත් සුත්තාන්ත බාජිනිය අවසන් වෙනවා එතනින්. අටක කතාවෙත් ලොකු විස්තරයක් දීලා නෑ මේ වචනවල තේරුම තමයි දක්වන්නේ. මෙතන යම් දෙයක් කියන උපන් අට කතාවේ 240 වෙනි පිටුවේ කියනවා උපන් කුසල් නම් සමතේ සහ විපස්සනාවය කියලා. එතකොට උපන් කුසල් කියන්නේම භාවනාවේ යෙදෙන යෝගාවචරයගේ සමතේ සහ විපස්සනාව. එතකොට මේ කුසල් පවත්වා ගැනීම ඒ අර වචන ටික අදාළ වෙන්නේ මේ උපන් කුසල් කියන්නේ අපි සාමාන්‍යයෙන් කරන කුසල නෙමෙයි සමත විපස්සනා භාවනාවමයි. ඒ ආකාරයට තමයි මේ සම්මප්‍රදාන දීර්ය විස්තර කරන්නේ. මේකත් කියනවා ලෞකික ලෝකෝත්තර මිශ්‍රව සම්මප්‍රදාන දක්වන ලද්දේ වේ සුත්තාන්ත භාජනයේදී. සුත්තාන්ත භාජනයේදී ලෞකික ලෝකෝත්තර මිශ්‍රව කියලා තියෙන්නේ. අභිධර්ම භාජනයේදී ලෝකෝත්තරම පමණයි. මෙතන බලාගෙන එන්න ඊළඟ දවසේ අපි කතා කරමු. අභිධර්ම භාජනයේදී මාර්ග සිත් 4 පමණයි ගන්නෙ. ඵල සිත් 4 ගන්නෙ නෑ. ඵල සිත් 4 වීර්ය මාර්ග සිත් 4 කියන්නේ සිත් නෙමෙයි. මාර්ග සිත් 4 යෙදෙන වීර්ය චෛතසිකය. ඵල සිත් 4 යෙදෙන වීර්ය චෛතසිකය මෙතෙන්ට ගන්නෙ නෑ. සම්‍යක් ප්‍රදාන වීර්ය හැටියට යොදාගන්නේ නෑ. ඒක බලන්න අභිධර්ම භාජනීය කියවලා ඒක පඤ්ඤ පුච්චකේ බලන්න මේ ඵලසිත 4 දෙන්නේ නැහැ. මෙතන අපි කෙටියෙන් බැලුවොත් ඔය සෙක්කත්‍රිකේ ශෛක්ෂයෝ කියලා විතරයි තියෙන්නේ. අශෛක්ෂ කියන එක නෑ. මොකද ඵලසිත එන්නේ නැති නිසා. ඒ වගේ යම් යම් තැන් තියෙනවා බලා ගන්න පුළුවන්. එතන හැබැයි මේ ශෛක්ෂ බෙදෙනකොට ශෛක්ෂ කිව්වහම මේ අරහත් ඵලය නැති අනිත් ටික සේරම එනවා නේද? ඵලසිත එනවා. ඔව් මාර්ගසිතුත් එනවා ඵලසිතුත් එනවානේ ශෛක්ෂ කිව්වහම. යන්නේ නෑ. මෙතන ශෛක්ෂයෝ කියලා කියන්නේම මාර්ගසිත 4 යෙදෙන විරිය චෛතසිකයමයි. විතරයි නේද? නියතදා මේ බලුත එනවා මිස් නේද? නියතායක එනවා නේද? සම්මත නියතායක එනවා. නියතායකත් මාර්ගමයි. ඒ වගේ මම හිතන්නේ නෛර්යානිකත් එහෙමයිනේ. ඔය විදිහට අපිට බලන්න නෛර්යානිකත් මාර්ග තමයි. ඔව්. හරියටම බලන්න පුළුවන් මේව ඵලසිත නැති එක මේ පඤ්ඤ පුච්චකේ විභාගයේදී පෙන්නනවා. නෛර්යානිකයි නියතයි වඩල ඉවරයි.
ඵලසිතේ නැත්තේයි කියලා යම් මහත්මයෙකුට කියන්න පුළුවන්. දැයි ඵලසිත හතරේ යෙදෙන වීර්ය චෛතසිකය දෙන්න සම්‍යක් ප්‍රදාන නොවන්නේ. මේ මම හිතන්නේ මේ ඉස්සරලා ඉවරයි නේද? නෑනේ කරලා ඉවරයිනේ. මාර්ගෙදි විතරයි වීර්ය කරන්න ඕනේ. හරි. මාර්ගයේදී වීර්ය කළා මාර්ගසිත ලැබුවට පස්සේ ඵල සමාපත්තියට යනකොට මේ සායෙත් වීර්ය කරන්න වෙනකොට හැබැයි විරිය චෛතසිකයේ තියෙනවා සම්‍යක් ප්‍රදාන වීර්ය නෑ. සම්‍යක් ප්‍රදාන වීර්ය වෙන්නේ නැහැ. කියන්නේ දැන් බහතබ දැන් කරන්න දෙයක් නැහැ කියලා කියන රහතන් වහන්සේ කෙනෙකුට ආයේ කරන්න දෙයක් නැහැ කියනවනේ. ඒ කියන්නේ හරි මම හිතන්නේ ඒ හින්දා වෙන්න ඇති කියලා හිතනවා. හැබැයි විරිය චෛතසිකයේ තියෙනවා ඵලසිතේ අපි ලියනවනේ. නමුත් සම්‍යක් ප්‍රදාන වීර්ය නෑ. ඒ කියන්නේ වඩන්න වීර්යයක් නෑ. මම හිතන්නේ ඕකේ වීර්යය කියලා ගන්න ද උපන් බලන්න කරක වඩන්න ඕන අකුසලයක් වැලකෙන්න මේකක් නැත්තේ. වැලකෙන්න අකුසලයක් නැහැනේ ආයේ. ආයේ වඩන්න ඕන කියලා කුසලයකුත් නැහැනේ. ඒ පැත්තෙන් වීර්ය නෑ. නැත්නම් ඒ රහතන් වහන්සේ වීර්ය චෛතසිකයේ දෙනවා. මම කියන්නේ සම්‍යක් ප්‍රදාන වශයෙන් එන්නේ නූපන් අකුසල අර වැලකෙන්නේ නැති විදිහට නේ උපන් මේ කුසලය දිනු කරගන්න ඒ වගේ ඒ හතර කරන්න වෙන්නේ නැහැ කියන එක. නැත්තම් මම හිතන්නේ ස්වාතන් වාසයට විරිය නැහැ කියන එක නෙමෙයි නේද? නෑ රහත් ඵලසිතේ වීර්ය චෛතසිකයේ යෙදෙනවා. නමුත් මෙතන සතර සම්‍යක් ප්‍රදාන වීර්ය අපි අර්ථ දක්වන්නෙම නූපන් ලාමක අකුසංගය නොයිපදීම පිණිස. ඉති ලාමක අකුසලුත් නෑ, ඉපදෙන්න දෙයක්ුත් නෑ, ඉපදලා ප්‍රහාණය වෙන කරන්න දෙයක්ුත් නෑ. කුසල ධර්මයන්ගේ වැඩිමත් සම්පූර්ණ වෙලා ඉවරයි. ඒ නිසා ඇත්තටම විරිය චෛතසිකයේ තිබුණාට මේක මේ කාර්යය කරලා අවසానයි. මේ සම්‍යක් ප්‍රදාන වීර්යය කියන එක කරලා අවසానයි. ඒතර විරිය චෛතසිකයක් හැටියට ඒක තියෙනවා එච්චරයි. එතන අරහත් ඵලයේ විතරක් නෙවෙයි අනිත් ඵල සිත්වලත් ඒ ආකාරයෙන්ම අපිට ගන්න වෙන්නේ නේද? ඊළඟ සර්ණයි මේ ජයන්ත මහත්මයා. දැන් ඇත්තට මේකට උදාහරණයක් විදිහට මට මතකයි අටකතාවේ හරි තැනක විස්තර කරා ජල ප්‍රවාහයකට තදින් ගලන ජල ප්‍රවාහයකට බහිනව පුජ්‍යලේ. බහිනවා මෙයාට ඕනේ ඉහළට පීනන්න. ජල ප්‍රවාහයට බැසීම සංඛ්‍යාතව එයාට ආරම්භ කිරීමට තද වීර්යයක් තියෙන්න ඕන. දැන් අපි මේ ඒක කායික වීර්යයක් ගැන කතා කරන්නේ. ඊට පස්සේ ජල ප්‍රවාහයේ පිටිපස්සට නොයා ඉන්න තැනක සිටින්න යා වීර්ය කරන්න ඕන. ඊට පස්සේ ජල ප්‍රවාහයේ උඩට යන්න තවදුරටත් වීර්ය කරන්න ඕන. ඔන්න ওই විදිහට වීර්ය හතර ආකාර වීර්යයක් කරන්න ඕන. ඒ ජල ප්‍රවාහයේ ඉහළට යන්න. අන්න ඒ වගේ මේ මාර්ගසිතේදී ඔය කාර්යයන් හතර කරනවා එකම අවස්ථාවක. ඒ කාර්යයන් හතර කරන ස්වභාවය තමයි අර විදිහට පෙන්වන්නේ ඒ චන්දං ජනේති වායමති විරියං ආරති චිත්තං පග්ගණ්ණාති කියන ස්වභාවය. ඒක ඔසවා තබන ස්වභාවයක්. ඒතර ඵලසිතේ ඒක කාර්ය කරන්න ඕනේ කල යුත්තේ කලා ඒ අවස්ථාවේදී සකදාගාමී වලදී අයසර නැවතත් එයා කල යුත්තේ කරනවා. කරලා ඉවරනවා ඵලසිතට යනකොට ඒ වගේ අරහත් ඵලසිත වෙනකොට ਸਰව සම්පූර්ණයෙන්ම කල යුත්තේ කලා කියන ස්වභාවය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පොඩි පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ. එතකොට දැන් ඵලසිත වලත් අපි සාමාන්‍යයෙන් ගත්තොත් මහා විපාක සිත්වලත් වගේ වීර්ය කියන චෛතසිකයෙන් කෘත්‍යයක් කරන්නේ නැහැ කියන එක වගේද අදහස් වෙන්නේ එතකොට? නෑ කෘත්‍යයක් වීර්ය කෘත්‍ය කරනවා. හැබැයි සම්‍යක් ප්‍රදාන වීර්ය නෙවෙයි. සම්‍යක් ප්‍රදාන වීර්ය අර තියෙන චන්දං ජනේති වායමති විරියං ආරති චිත්තං පග්ගණ්ණාති ස්වභාවයෙන් නෙවෙයි වීර්ය කරන්නේ. එය කල යුත්තේ කලා. ඒ ස්වභාවය සම්පූර්ණයි කියන එක තමයි ඒක සර් අන්ට මාර්ගාංගයක් හැටියට සම්මා වීර්යය තියෙනවනේ. ඒක සම්‍යක් ප්‍රදාන වීර්ය කියන ස්වභාවයෙන් අතන මාර්ගාංගයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වායාම කියන්නේ සම්‍යක් ප්‍රදාන වීර්යමයි. හැබැයි අර ඒක මාර්ග සත්‍ය ස්වභාවයෙන් එන මාර්ගාංගය වෙනකොට සම්මා වායාම කියන්නේ සම්‍යක් ප්‍රදාන වීර්යමයි. විස්තර කරලා තියෙන හැටි බලන්නකෝ මාර්ගාංග ටික. වීර්ය කියන්නේ සම්‍යක් ප්‍රදාන වීර්ය. සම්මා සතිය කියන්නේ සතර සතිපට්ඨාන. සම්මා සමාධිය කියන්නේ පංචමත් නැත්නම් සතර ධ්‍යාන.
ඒ විදිහටමයි විස්තර වෙන්නේ. මග්ග විභංගයේදී ඒක කරනවා. මග්ග විභංගයේදී අපිට දකින්න පුළුවන් ඒ ස්වභාවය. හොඳයි සර් බොහොම පිං. හොඳයි මිස් එහෙනම් මම හිතන්නේ අපිට පැය එකමාරකට අධික කාලයක් කළත් තවත් යමක් එකතු කරන්න තියෙනවා එකතු කරලා අපි වැඩසටහන නිමා කරමු අද දවසට නේද? ඔව් අපි මං හිතන්නේ අදට අපි නවත්තමු. එන සතියේ අපි මේකේ අභිධර්ම භාජනීයයි පඤ්ඤ පුච්චක අර ඉස්සෙල්ලා අපි කතා කරපු ආකාරයට ඒ තැන්වලදී කොහොමද අපි මේකේ අඩංගු ධර්ම අන්තර්ගත ධර්ම හොයාගන්නේ කියන එක පොඩ්ඩක් බලාගෙන එන්න. ඊට ඇඩි ඇත්තට පඤ්ඤ පුච්චක මං හිතන්නේ දැන් හොඳටම කරන්න පුළුවන් සියලු දෙනාටම වගේ. අර ධර්ම චිත්තයද චෛතසිකද ඒ ආකාරයට මේක මාර්ග සිද්ධ ඵල සිද්ධ ලෝකෝත්තර සිත් පමණයිද කියන එක මේ පඤ්ඤ පුච්චක මේ ත්‍රික දුක්ඛ වලින් හොයාගන්න හැටි පොඩ්ඩක් බලාගෙන එන්න. හොඳයි බොහොම මේ ඔමිස් මේ පොඩි පණිවිඩයක් විතරක් තියෙනවා. මේ පට්ටන සභාවේ පන්ති ධම්මසංගණීප කරන පන්තිය සෙන්සුරාදා සූම් තාක්ෂණය ඔස්සේ කරනවා. ඒකට මේ මංගල මහත්මයාගේ නම්බර්ස් ඇති මේ මංගල ඒ පළවෙනි පන්තියට සම්බන්ධ වෙන අය ඒ පළවෙනි අවුරුද්ද සම්බන්ධ වෙන අය කවුරු ඉන්නවා නම් ඔයගොල්ලෝ අඳුරන කවුරු ඉන්නවා නම් සෙන්සුරාදා මේ ඒ අටාමාට ඒකට සම්බන්ධ වෙන්න කියන්නේ මංගල මහත්මයාව සම්බන්ධ කරගන්න කියන්නේ කට්ටියට මේ මේ ඉදිරි පන්ති ඒ කියන්නේ මේ පත්තන සභාවේ අනිත් පන්තිත් බොහෝ දුරට මේ ඒ තිබුණ කාල වේලාවන් හැටියටම මේ සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන්න දැන් වැඩ කටයුතු කරගෙන යනවා. ධාතු කතා මේ සංස්කෘත ධාතු කතා පන්තිය තියන්න බැරි වෙනවා අපිට. ඒක අපි බලමු. ඒ කියන්නේ පන්ති දෙකක් එක සැරේ තියන්න බැරි නිසා ඒක වෙනම දැනුම් දෙනවා කියලා තමයි කියන්නේ. බලමු අපි ඒක එතකොට මේ දැනට සංස්කෘත උදේ පළවෙනි පන්තිය පටන් ගන්නවා. ඉතුරු පන්ති වලට දැනුම් දීමක් කෙරෙයි. ඒ පන්ති අදාළ අයට මේ නම්බර්ස් දීලා තියෙනවා නම් ඒ අය දැනුම් දෙයි. ඒ පන්ති කොයි වෙලාවටද කොයි දවසේද පවත්වන්නේ කියන එක. එතකොට මේ පළවෙනි අවුරුද්දේ කෙනෙකුට සම්බන්ධ වෙන්න ඕන නම් කළ යුත්තේ කුමක්ද? මංගල මහත්තයාට තමයි ඒක සම්බන්ධ වෙන්න ඕනේ. මංගල මහත්තයාව කන්ටැක්ට් කරගන්න වෙනවා. පළවෙනි අවුරුද්දට කවර සම්බන්ධ අලුතින් ඔල්රෙඩි ඉන්න අය ඉන්නවනේ. ඒකයි තියෙන. ඒක අමතරව කාට හරි සම්බන්ධ වෙන්න ඕනේ නම් මංගල මහත්තයාව තමයි සම්බන්ධ කරගන්න වෙන්නේ. ඉන්න කෙනෙක් මංගල මහත්තයාට ටෙලිෆෝන් කරන්න ඕනද? ඉන්න අයට මංගල මහත්තයා කෝල් කරයි. මංගල මහත්තයාගේ ලිස්ට් එක තියෙනවනේ. ඒ මහත්තයා ඒ කට්ටිය ඒ ගෲප් එක බෙදලා දීලා තියෙන තුන් දෙනෙකුට. ඒ අයට දැනුම් දීලා ඒ කෝල්ස් යයි. ඒකට අමතරව කවුරු හරි සම්බන්ධ වෙනවා නම් මංගල මහත්තයාට තමයි මේ සම්බන්ධ කරගන්න වෙන්නේ. නැත්නම් ඒ මංගල මහත්තයා දැනුම් දෙයි කට්ටියට. විභංග පන්තිය විභංග පන්තියත් අපි හෙට අනිද්දා මේ අරක තීරණයක් ගමු. සෙන්සුරාදා බලලා සමහර විට සෙන්සුරාදා පණිවිඩය දීලා ඉරිදා පටන් ගන්න පුළුවන්කම තියෙයි. මොකටද විභංගේ කට්ටිය අය ඉරිදා ලෑස්ති වෙලා ඉන්න සමහර වෙලාවට Zoom එකකින් කරන්න පුළුවන් වුණොත් ඔයගලන්ට ඒ Zoom එක දාගන්න. Zoom නැත්නම් මේ වෙබ්සයිට් එකෙම ජොයින් වෙන්න පුළුවන්. මොබයිල් එකෙන් සම්බන්ධ වෙන අය Zoom දාගන්න. දැන් Zoom නම් හුඟක් අය දන්න නිසා සූතන් සාමුදුරන්ගේ හැම එකටම හුඟක් අය සම්බන්ධ වෙන නිසා ළමයින් පන්ති කරන නිසා එච්චර ඉෂුව එකක් වෙන එකක් නැති හින්දා සෙනසුරාදා උදේ අර පන්තියෙන් පස්සේ අපි සමහර විට විභංග පන්තියත් ඉරිදා තියාගන්න පුළුවන්කම තියෙයි. ඒ පන්තියත් විභංගේ කට්ටියගේ එක. ධාතු කතා විතරක් මේ සුමානේ සෙනසුරාදා තියන්න වෙන්නේ නැහැ. ඒ කාලය වෙනස් කරගන්න වෙනවා. ඒක මේවා වෙන නිසා. ඒක අපි මේ සෙනසුරාදා මේ කට්ටියට කෝල් කරලා කියන්න මම හිතන්නේ සර් ගාව contact numbers තියෙනවනේ. සෙනසුරාදා සර්ට කෝල් කරලා කියන්න පුළුවන් මේ වෙලාවල් කොහොමද කරන්න කිව්වම ඒ ටික පණිවිඩය. අනිත් පන්තිත් ඒකේ අදාළ අය දැනුම් දෙයි. ඒ කියන්නේ එක සර්ලාට බාර දීලා තියෙන මේ තියෙනවනේ ඒ සර්ලා ඔයගොල්ලන් සම්බන්ධ වෙන මේ group එකට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි ඒ link එකත් එයි. link එකත් ලැබෙන්න සලස්වයි. එහෙම මොන හරි තිබ්බොත් අපි හරි මේ link එක ඔයගොල්ලන්ට ලැබෙන්න සලස්වන්නම් මේ group එකට හරි දාලා මංගල මහත්තයාව contact කරගන්න බලන්න දැනට පළවෙනි පන්තියට සම්බන්ධ වෙන්න. ඒක තමයි ඉස්සලා පටන් ගන්න සෙනසුරාදා උදේ 8 මාරට පළවෙනි අවුරුද්දේක. බොහෝ දුරට විභාගයක් ඉරිදා පටන් ගන්න පුළුවන්කම තියෙයි. අනිත් පන්ති ඊට පස්සේ අපි ක්‍රමානුකූලව හිමින් පටන් ගන්න තමයි අදහසක් තියෙන්නේ. එහෙනම් සියලු දෙනාට තෙරුවන් සරණයි. හොඳයි අපි එහෙමනම් අද දවසේ වැඩසටහන නිමා කරමු.
මං කැමති කාට හරි කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් අද දවසේ පුණ්‍ය අනුමෝදනාව කරන්න දෙවියන්ට පින් දීලා වැඩසටහන නිමා කරමු අපි. කාට හරි පුළුවන් ද ඉදිරිපත් වෙන්න? මං කරන්නම් ජයන්ත මහත්තයා. හොඳයි අනේ හොඳයි. බොහොම පින්. බොහොම පින් ශ්‍රීමති මහත්මිය. සෑම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේ අප කෙරේ මහත් කරුණාවෙන් ප්‍රියන්ති මහත්මිය අපිට විභංග ප්‍රකරණයට අයිති කොටසක් ඉතාම සවිස්තරව පැහැදිලි කරලා දුන්නා. අපි සෑම දෙනාම ධර්ම ශ්‍රවණය කළා. ඒ අපි සියලු දෙනාගේ ධර්ම ශ්‍රවණමය කුසලානිසංසත් ප්‍රියානි මහත්මියගේ දේශනාමය කුසල් සියල්ලත් අපි පළමු කොටම ලෝක ශාසන ආරක්ෂක දෙවියන්ට අනුමෝදන් කරමු. ඉන් අනතුරුව මියගේ ඥාතීන්ට අනුමෝදන් කරලා ප්‍රාර්ථනා වාක්‍ය කියලා වැඩසටහන නිමා කරමු. දෙවියන්ට පින් දෙමු දැන්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේ අප කරේ මහත් කරුණාවෙන් ප්‍රියන්ති මහත්මිය අපිට ඊටාම ගැඹීර වූ ධර්ම කොටාසයක් පැහැදිලි කරලා දුන්නා. සම්මස්සනී කරා වචනින් වචනේ අරගෙන අට කතා උපයෝගී කරගෙන පැහැදිලි කරලා දුන්නා. ඉතින් අප සෑම සියලුම දෙනා ධර්ම ශ්‍රවණමය වශයෙන් අත්පත් කරගත්තා වූ සියලු කුසලානිසංස ඔබතුමියට ඊටාම කෘතවේදීව අනුමෝදන් කරනවා. ඔබතුමිය සතු යම්තා කුසල් බලෙනුත් අද දිනයේ දේශනාමය කුසල් බලෙනුත් අප අනුමෝදන් කළා වූ මේ සියලු කුසල් බලෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලැබේවා. පතන්නා වූ උතුම් බෝධියකින් සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධය ලබන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම ඔබතුමිය ශිල්ප ලබා ගත්තා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු ගුරුතුමන්ටත් විද්‍යාරත්න මහත්මයාණන්ටත් පවුලේ සැමටත් මියගේ ඥාතීන්ට සහ ජීවත් වෙලා ඉන්න පවුලේ සෑම සියලුම දෙනාටත් මේ සියලු කුසල් අත්පත් වේවා. ඒ සෑම සියලුම දෙනාත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ජීවිත ලබත්වා පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන්ම නිර්වාණ අවබෝධයට පත් වෙන්නට හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම සසර සැරිසරන්තුරු උතුම් වූ ගතිගුණ ඇති උදාාර ගති පැවතුම් ඇති කල්යාණ මිත්‍ර මිත්‍රයන් පමණක්ම ආශ්‍රයයට ලැබිලා සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් පුණ්‍ය භූමිවලම සුගතිගාමී වෙමින් සුව පහසුවෙන්ම නිර්වාණ මාර්ගයේ ගොස් නිර්වාණය ලබා ගන්නට හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම සහභාගී වුණු සැමටත් ඒ ආකාරයෙන්ම උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා. විශේෂයෙන් බ්‍රුණ මහත්මයාට ජයන්ත මහත්මයාට ලක්ෂ්මී මහත්මියටත් සහභාගී වුණු සෑම දෙනාටත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබේවා. පතන උතුම් බෝධි වලින් නිර්වාණ අවබෝධය ලබන්නට මේ කුසල් හේතු වේවා වාසනාව වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සරණයි. සාදු සාදු. තෙරුවන් සරණයි.